තෙරුවන් සරණයි. කනට ඇහෙන හැම ශබ්දයකම රූපයක්. ඔබට ඇහෙන්නේ කපුටගේ සද්දේ. ඔබට ඇහෙන්නේ හුලඟේ සද්දේ. ඔබට ඇහෙන්නේ ගස්වල අතුසල වෙන සද්දේ. ඔබට ඇහෙන්නේ වහින සද්දයක්. ඔබට ඇහෙන්නේ වාහනයක් යන සද්දයක්. ඔබට ඇහෙන්නේ පුංචි දරුවන් කතා කරන සද්දයක්. ඔබට ඇහෙන්නේ බල්ලෙක් බුරන හඬක්. ඔබට ඇහෙන්නේ යමක්ද ඒකටයි මේ රූපයක්. නාමයේ රූපේ ගැට ගැහිලා තියෙන්නේ. අපි ඔබට කිව්වා පුංචි දරුවට ලෝකේ ඉපදෙනකොට රූපවලට සම්මුතියක් තිබුණේ නැහැ. පුංචි දරුවා දන්නේ නැහැ. මරණය කියන එකවත් පුංචි දරුවගේ හිතේ නැහැ. අපි ඔබට කිව්වා තමාගේම අම්මගේ ඒ මරණයට පස්සේ ඒ පෙට්ටිය ගේ මැද්දේ තියෙනවා. ඒ අම්මගේම දරුවා ඒ පෙට්ටිය වටේ දුවමින් සෙල්ලම් කරනවා. ඒ දරුවට කියනවා පුතේ මේ මෙතන මෙහෙම කරන්න එපා. මේ ඔබේ අම්මා මැරිලා. ඒ දරුවා hina වෙනවා. hina වෙලා ආයි දුවනවා. ඒ දරුවා ඒක දන්නේ නැහැ. එතකොට මේ ඒක දන්නවා කියන එක මොකද්ද? අපි හිතන් ඉන්න සම්මුතිය මොකද්ද? ප්‍රඥප්තිය මොකද්ද? ඇයි එහෙමනම් ඒක අර අපි කියන 6-4 නොදත් දරුවා තාම මුකුත් දන්නේ නැහැ. ඇත්තට දරුවා මුකුත් දන්නේ නැද්ද? එහෙම නැත්නම් දරුවට තාම එකතු කරලා නැද්ද? ඇත්තටම අපේ දෘෂ්ටි ටික දරුවට එකතු කරලා නැහැ. අපි මේ දෘෂ්ටිද එකතු කරන්නේ. ඔව්. ප්‍රඥප්ති සම්මුති කියන්නේ ලෝකේ පවතින දෙයක් නෙමෙයි. මිනිසුන්ගේ චිත්ත රූපවල තියෙන මායා බන්ධන දෘෂ්ටි. මිනිසු විසින් ගැට ගහපු සම්මුති ප්‍රඥප්ති. ඒවත් එක්ක තමයි මිනිසු ජීවත් වෙන්නේ. මිනිසුන්ට වෛද්‍යවරු ඉන්නවා. මිනිසුන්ට ඉංජිනේර්ස්ලා ඉන්නවා. මිනිසුන්ට ලෝයර්ස්ලා ඉන්නවා. මිනිසුන්ට විවිධාකාර සමාජ අවශ්‍යතා අනුව දීපු සම්මුති නාමයන් ඔවුන් විසින්ම ඉහළ පහළ කරලා අගයනවා. ඒක නිසාම ඔවුන්ම කොටුවලල්ලක් හදාගෙන ඔවුන් විසින්ම ඔවුන්ගේම පාරාවලල්ලක් හදාගෙන දැන් සමහර අය හිතන් ඉන්නවා මම හරි ලොකුයි. මම තමයි අහවලා. මම හරි ලොකුයි අනිත් අය වගේ නෙමෙයි. මම මෙහෙම ධනවතෙක්. මම මෙහෙම ලෝය කෙනෙක්. මම මෙහෙම දොස්තර කෙනෙක්. මම මෙහෙම ඉංජිනේර කෙනෙක්. මෙතන ගැටලුව තියෙන්නේ සමාජයේ අවශ්‍යතා අනුව ගොඩ නැගුණු අර සේවාවන් වලට මුදල් සැපයීම නෙමෙයි. මෙතන තියෙන්නේ මේ නාමයන් වලට ආරෝපණය කරපු ඒ ආත්මීය සිතුවිල්ල, ආත්මීය සංකල්පේ. මේක මායාවක්. ඇත්තටම මේක දෘෂ්ටියක්. ඇත්තටම මේක තමන් විසින්ම තමන්ගේ සසර දුගතියකට ඇද දමන පාරාවලල්ලක්. ඇයි එහෙම කියන්නේ? ඔය හැම කෙනෙක්ම මිය යනවා. ඔය හැම කෙනෙක්ම මිය යන්නේ මහා මානිකින්. බුදුන් වහන්සේ දේශනා කරනවා මානීය මක්කටෝ අතිමානීය කුක්කුරෝ. මානෙන් කියන්නේ ආත්මේ ගොඩක් ඝන වෙලා. ඔහුට තියෙන්නේ සසර මිදීමක් නෙමෙයි සසර දුගතියක්මයි. ඔබ බලන්න බුදුදහම තුළ බුදු සමය තුළ සමහර වෙලාවට සුනීත සෝපාක කුජ්ජොත්තර එහෙම නැත්නම් මේ වගේ කිසිම සමාජය තුළ ඔය කියන එකම ඉහළ දෙයක්වත් කරපු අය නෙමෙයි. නමුත් වැඩියෙන්ම මේ ශාසනය තුළ නිවන් දැකලා තියෙන්නේ එවැනි අය නෙමෙයිද? එහෙම නැත්නම් මහා සිටුවරු ධනවරු වගේ ලෝකේ සැපේ උපරිමයට ගිය අය රජවරු මේ ලෞකික සැප සම්පත් වල උපරිමයට ගිය කෙනා දන්නවා මීට වැඩිය දෙයක් නැහැ කියලා. එයා දන්නවා මේකත් දුකක්මයි කියලා. ඒක නිසා එයා දන්නවා මේකේ සැපක් නැහැ කියලා. අනේ ඒක නිසා එයා ඒක අත්හැරලා ඒ නෙක්ඛම්ම වනයේට එනවා. නිස්සරණ වනයේට එනවා. සිත අත්තරින තැනට හිත තියා ගන්නවා. එහෙම නැතු කැලේකට යන එකකුත් නෙමෙයි. මේ කතාවේ කියන්නේ
කම්සපේ අත්හැරීම. එහෙම නැත්නම් සිත ඇතුලෙන් මේ කම්සප හොයන ඒ මාවතින් ඉවත් වීම. ඒක ආධ්‍යාත්මිකව සිද්ධ වෙන දියුණුවක්. නමුත් ඒකට හරියට කෙනෙක් ඒක දකින්න ඕනි. ඇත්තටම ඔබට මේ ඇහෙන සද්දේ මේ ශබ්ද පුංචි දරුවගේ අර රූපයට ගැට ගහලා තමයි ওই සම්මුතිය තමයි ওই ශබ්දෙන් තමයි නාමේ දීලා තියෙන්නේ. ඔය නාමයයි ශබ්දයයි තමයි ගැට ගැහිලා තියෙන්නේ. ඒක ප්‍රකටයි. ආයතන පහදියා බැලුවාම ප්‍රකටම තැන තමයි ශබ්දයයි නාමයයි. ඇයි එහෙම වෙලා තියෙන්නේ? ඒ නිසා තමයි භාෂාවක් හැදලා තියෙන්නේ. අද සමහරව හිතන් ඉන්නවා මේ අර මානීය මොකටෝ කියන තැන. අද සමහරව හිතන් ඉන්නවා මේ දොස්තර කෙනෙක් කිව්වහම එයා සාමාන්‍යයෙන් අපි වගේ නෙමෙයි කියලා. නෑ, එයාටත් තණ්හාව තියෙනවා. එයාලා සල්ලි එකතු කරනවා. එයාලටත් ආසාව තියෙනවා. එයාලටත් ද්වේෂය තියෙනවා. දොස්තරලා මිනි මරන්නේ නැද්ද? ඕන තරම් මේ හම්බ වෙන දරුවෝ හිටන් විකුණන තැන්වල බලනකොට දොස්තරලා සම්බන්ධයි. සමහර වෙලාවට සමහර ඒ මරණ වලට දොස්තරලා වගේ යනවා. සමහර වෙලාවට මේක manussත්වයේ නැති තැන විශාල හානියක් සිද්ධ වෙන්න පුළුවන්. manussත්වය කියන්නේ නිහතමානීත්වයේ අගේ. නිහතමානීත්වය කියන්නේ මාන්නේ නැති තැනයි මනුස්ස ස්වභාවය තියෙන්නේ. මේ මානීය ඉස්මතු වෙන තැන අමනුස්ස ස්වභාවයක් තමයි ඒ කියන්නේ නැති වෙන්නේ. ඕනම කෙනෙක් තව අය වහල් කළා සලකන්නේ, පහත් කළා සලකන්නේ පහත් ගතියක් නිසායි. තමන් මෙන්න මේ නිසාම හඳුනා ගන්න ඕනි සමාජයක අවශ්‍යතානුව ඒ සමාජයට ආරක්ෂාවක් ඕනි. ඒ සමාජයේ මිනිසුන්ට බෙහෙත් හේත් ඕනි. ඒ සමාජයේ මිනිසුන්ට යම්කිසි විනයක් නීතියක් ඕනි. ඒ සමාජයේ මිනිසුන්ට උගන්වන ගුරුවරු ඕනි. ඒ සමාජයේ ගෙවල් දොරවල් මිනිසුන්ගේ අදා ගන්න ඉංජිනේර්ස්ලා ඕනි. මේ රැකියාවන් ටිකක් පමණයි කියන එක තේරුම් ගන්න ඕනි. මේවා මිනිස්සත්වයේ දිහා බලනකොට හැමෝගෙම ඇඟේ ලේ තියෙන්නේ. හැමෝම හුස්ම ගන්නවා. හැමෝම ඉපදුනා වගේ මැරෙනවා. අර ආරෝපණය කරගාපු දෘෂ්ටි මායාව තමන්ගේ හිතේ තියෙන දෘෂ්ටිය මායාව කුමක්ද කියලා පේනවා. මෙන්න මේවා තමයි ඇත්තටම මිත්‍යා දෘෂ්ටි කියලා අපි ධර්මයේ තුල මිත්‍යා දෘෂ්ටිය කුමක්ද කියන එක බොහෝ අය දන්නේ නැහැ. මේක මේ මෙනින් ආගම් මේ ආගම් කියලා කතාවක් නැහැ. බෞද්ධයා තුල තියෙන මිත්‍යා දෘෂ්ටියම තමයි. අද බෞද්ධයා ගොඩක් වෙලාවට අපි මේ කතා කරන සම්මත බෞද්ධ ධර්මයේ තුල නැහැ. සියලු ආගම් කොට ඒකත් එක මිත්‍යා දෘෂ්ටික ආගමක් වෙලා. එතනට නෙමෙයි අපි යන්න ඕනි. අපි ධර්මයේ සොයන්න ඕනි. අපි මේ ලෝකේ සත්‍ය සොයන්න ඕනි. අපි අන්ධයෝ වෙන්න නෙමෙයි. මනුසාත්මයක් ලැබලා අන්ධයෙක් වගේ ඔහේ අනිත්‍යය කරනව කළා මෙරලා යනවා කියන එක බුදුන් වහන්සේ අනුමත කරෙත් නැහැ. ඔබ භවය කියන්නේ නැවත සකස් වෙන එක. භව නිරෝධයක් තමයි ධර්මයේ තුල තියෙන්නේ. බෞද්ධයා කියන්නේ භව උද්ධ කරන කෙනා, භව නිරෝධයට යන කෙනා. භවයේ පතර කෙනෙක් නෙමෙයි. තවත් මීට වැඩිය හොඳ ලෝකයක්. මෙහි සැප බැලුවා මෙහි සැප මෙච්චරයි. ඊට වැඩිය තව ලොකු සැපක් ඔය අර තියෙනවනම් ඒක තමයි හොඳ කියලා. ඔය මොකද්ද ඔය කතාව? ඔය පත යන සැප මොකද්ද? ඔතන කොහෙද බෞද්ධයෙක්? ඔතන තියෙන්නේ බෞද්ධත්වයට පටහැනි මිත්‍යා දෘෂ්ටියයි. ඉතින් මේක හඳුනා ගන්න ඕනේ අර්ථානුකූලව. එහෙම නැතුනොත් ඔබ අන්ධෙක් වගේ. දැන් ඔබ දකින්න මේ ප්‍රායෝගික පැතිකඩ. එහෙම නැත්තම් මේ අප තුළ අපේ සිතින් මිදෙන මඟ, නිවන් මඟ. අපේ සිතේ දෘෂ්ටි මායාව මොකද්ද? අපේ ගොඩ නැගුණු අපි විසින් එකතු කරපු සංකල්ප මොනවද? දැන් මේක දකින්න. එතකොට මේ ශබ්දේ කපුටෝ නැහැ. කපුටෝ කියන්නේ සම්මුතිය, ප්‍රඥප්තිය, මායාව. අපේ පෙරමතකේ සංඥාව. සංඥාව කියන්නේ පෙරමතකේ. ඒ සංඥාව තමයි අපිට වද දෙන්නේ. සංඥාව තමයි අපිව ගෙනියන්නේ, පොණුභවිකා කරන්නේ. ඇයි වේදනා, සංඥා, සංකාර මේ හරහා තමයි උපාදාය අපි අල්ලගෙන ඉන්නේ. විඳීම් හැදිරීම් දැන ගැනීම කියන්නේ සාමාන්‍යයෙන් එකකට කොටු කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ගොඩක්. ස්කන්ධ ගොඩවල්. ඒක ස්කන්ධ ගොඩක් කියන්නේ දෙයක් හැදෙන්නේ ගොඩක් නිසායි. කාර් එකක් කියලා අපි කියනවනේ. ඒක ගොඩක් කෑලි. ටයර් ටිකක් තියෙනවා, වීදුරු ටිකක් තියෙනවා, ඒකේ යකඩ ටිකක් තියෙනවා. මෙන්න මේ වගේ එකතු කරපු දෙයකට සම්මුති ප්‍රඥප්ති නමක් පැනවීම දෘෂ්ටියක්. ඇත්තටම කාර් එකක් කියන්නේ දෘෂ්ටියක්. ඇත්තටම
මේ කතාව තුළ බැලුවාම හැම දෙයක්ම දෘෂ්ටියක්. මිනිස්යා විසින් කතා කරන භාෂාව දෘෂ්ටි වලල්ලක්. දෘෂ්ටි මායාව. ඒ දෘෂ්ටි වලල්ලේ කොටු වෙනවා. ඔබට එන ශබ්දයක් විතරයි. නමුත් ඒ ශබ්දේ කොහොමද එක එක දේවල් තියෙන්නේ? ඔබට ඇහෙන්නේ කපුටෙක්ගේ සද්දයක්. අපි කිව්වා ඔබට මේව දැන් අපි දිගටම කියාගෙන එනවා. ඇයි සිත දකින්න කිව්වේ බුදුන් වහන්සේ? පළවෙනි අධියර විපස්සනාව. විපස්සනාව කියන්නේ සිතුවිලි වලට රිංගන එක නෙමෙයි. සිත දකිමින් අත්හරින එක. සිත ඔහේ ගලනවා. සිත දිහා බලාගෙන සිටිනවා. සිත ඇලෙනවා, ගැටෙනවා, එදිනෙදා කටයුතු කරනවා, උදේ නැගිටලා මූණ හොදන්න හිතනවා, දත් මදින්න හිතනවා, ඉතින් ඒවා කරනවා. ඊට පස්සේ අරක කරන්න ඕනි කියලා හිතනවා. එහෙම දිතුකම් විදියට ඒවත් කර. ඊට පස්සේ හිතනවා මිදුලට ගන්න ඕනි. ඊට පස්සේ හිතනවා දැන් උයන්න ඕනි. ඊට පස්සේ හිතනවා දැන් මේවා බෙදන්න ඕනි. දැන් ඊට පස්සේ හිතනවා ළමයි නැගිටවන්න ඕනි. ඊට පස්සේ ඔබ අම්මා කෙනෙක් විදියට ගෙදරක කරන කටයුතු ටික බලන්න. ඔබ මේ සිත නේද මේවා කියන්නේ. සිත කියන්නේ නැත්නම් ඔබම කරයිද? සිත කියනවා නෑ අද මම මේවා කරන්නේ. අද මම කඩෙන් කනවා. ඊට පස්සේ ඔය සිත කියන විදියට ඔබ වැඩ කරනවා. කඩෙන් ගේනවා. ඊට පස්සේ සිත හැබැයි සිත ඇවිල්ලා පිළිවෙලක් නැති මහා මායා වලල්ලක්. සිත ඊට පස්සේ ඒක කඩෙන් කාපු එක බඩේ අමාරුවක් කාම කියන ඔබේ ඊට පස්සේ සිතමයි ඔබට දොස් කියන්නේ. ඔබේ කම්මැලිකමට යුවෙත් නැහැ. බලන්න දැන් ළමයි අසනීප වෙලා දැන් ඉතින් ඊට වැඩි ගාණක් යනවා බෙහෙත් වලට. දැන් සිත ඔබට දෝෂාරෝපණය කරනවා. සිත ඔබව මෙහෙවනවා. සිතම ඊට පස්සේ ඒකත් කරනවා. සිතම ඊට පස්සේ ඒක සිත එකකටවත් වග කියන්නේ නැහැ. ඔබ ඔබේ සිතේ වහලෙක් විදියට සිත තමයි කියන්නේ මිනිහෙක් මරන්න උනත්. ඔබ යනවා මිනිහෙක් මරන්න. අන්තිමට ඒ මිනිහා මරණට පස්සේ සිතමයි ඔබට දොස් කියන්නේ. සිත ඔබට වද දෙනවා. ඔබ මිනිමරුවෙක්. ඔබ අපරාධකාරයෙක් කියලා. ඊට පස්සේ ඔබ විඳවනවා. ඔබ දුක් විඳිනවා. ඔබ විඳවන්නේ ඔබේ සිතේම වහලෙක් වෙලා. මේ සිත ඔබ හතුරෙක් මිතුරක් දෙන්නම සිතමයි. සිත දෘෂ්ටියක්, මායාවක්, සත්‍යයක් නෙමෙයි. සිත කියලා දෙයක් කොහෙවත් නැහැ. සිත මේ මොහොතේ හට ගන්නවා. දැන් මේ කතා කරන මොහොතේ ඔබේ සිත කුමක්ද? මේ නිසයි සිත දිහා බලන් ඉන්නවා. සිත හැම මොහොතෙම ගිනි ගොඩක් ගිනි ගන්නවා. ඒක නිසා මේ සිතේ භයානකත්වය දකින්න ඕනි. සිතේ වහල්කම දකින්න ඕනි. සිතේ මිදෙන මාවත දකින්න ඕනි. සිත බලාගෙන ඉන්න ඕනි. සිත දිහා දවසක් බලන් ඉන්න ඇති. අපි ඔබට කතා කරා. ඉතින් ඒ දෘෂ්ටිය මායාව සිතේ මිදෙන මග පළවෙනි අධියර තමයි සිතුවිලි වලට රිංගන්නේ නැතුව සිත දිහා බලා සිටීම. සිත එනවා, සිතක් එනවා, නැති වෙනවා, තව සිතක් ඇති වෙනවා, නැති වෙනවා. ඒ සිතට ඇලෙනවා, ගැටෙනවා, ඊට පස්සේ අඬනවා, වැළපෙනවා, ඊට පස්සේ ආයෙ තව සිතක්. ඊට පස්සේ සතුටු වෙනවා, ඊට පස්සේ අපි ඔබට කිව්වා වගේ ඔබ මේ මොහොතේ ඔබේ සිත දකිනා. ඔබේ සිතේ අතීතයක් මතක් වුණත් ඒක මේ මොහොතේ සිතක් පමණයි. අනාගතයක් මතක් වුණත් ඒක මේ මොහොතේ සිතක් පමණයි. මේ මොහොත පමණයි. මේ මොහොත පමණයි වර්තමාන. අපි මේ කතා කරන පළවෙනි අධීර විදිහට අපි කියනවා වර්තමානයක් ගැන. අපි කියනවා මේ මොහොත විතරයි තියෙන්නේ කියලා. අපි ඔබට පෙන්නනවා මේ මොහොත පමණ හැම සිතක්ම උපදින්නේ කියලා. නමුත් මේක එක අධීරක් පමණයි. ඊගව අධීරයේදී මේක ඊට වැඩි ගැඹුරට යනවා. දැන් පළවෙනි අධීර විදිහට ඔබ සිත දිහා බලන්න. ඉස්සලම මේ කතාව සතිය පිහිටනවා කියලා කිව්වත් නිවැරදි. සතිය කියන්නේ සිහියෙන් සිටින එකක්. එහෙම කියනවනේ සතිය පිහිටවලා ඉන්නවා. සිහියයි නුවණයි පිහිටවන. මේ විවිධාකාර පොත්වල විවිධාකාර විග්‍රහයන් විවිධාකාර ප්‍රතිකඩයන් ඔස්සේ දක්වලා තියෙනවා. සමහර වේදේ තුළ ඉගන්වන ඒවා සතියක් තියෙනවා. හුස්ම දිහා බලන් ඉඳලා හුස්ම ඒකාග්‍ර කරලා එක තැන තියෙන තැන සතියේ කියන. එතන තියෙන්නේ සිත එක අරමුණකින් පිට දෙන්න යන්න දෙන්නේ නැතු ගැට ගහලා. ඒ ගැට ගැහුවට සිතේ ආසාව නැති වෙන්නේ සිතේ ද්වේෂය නැති වෙන්නේ නමුත් අපි මේ කතා කරන මාවත තුළ සිත දිහා බලා සිටීම පමණක් නෙමෙයි. සිත හඳුනා ගන්න සිත දිහා බලා සිටින්න ඕනි. සිත සමග ගමනක් යන හැටි දකින්න නුවණක් සිහියක් ඕනි. මේකට පුහුණුවක් මේ කරන්නේ. ප්‍රතිපදාව කියන්නේ පුහුණු වෙන මාර්ගයේ. පුහුණු වෙන මාර්ගයේ කටයුතු කරන ආකාරය. අපි නිවන් මගටයි මේ පුහුණු වෙන්නේ. නිවන් මග වැටිලා තියෙන්නේ සිතින් මිදුණු මගයි. සිත ඇතුලේ ලෝකයේ තියෙන්නේ. චිත්තේන නීයති ලෝකේ. එහෙනම් ලෝකයේ එළිය තියනවා කියන නිසා නේද අපි එළිය තියෙන වෙන සැප දුක් විඳින්නේ.
එහෙනම් අපේ දුකට හේතුව සිතමයි. මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ටා මනෝමය. මනසාවේ පසන්නේන බාසතිව කරොත්. මනසමයි සියල්ලටම මුල. මනසමයි සියල්ලටම හේතුව. මනසයි අපි එහෙමනම් අධ්‍යයනය කරන්න ඕන. මේ කතාව තුළ ඔබට හොඳින් මනාකොට දැන් මේ කාරණා දිගින් දිගට පැහැදිලි කරගෙන ආපු නිසා ඔබට ගැළපීමක් තියෙනවා. සිතින් මිදෙන මග ගැන. දැන් සිත දිහා ඔබ බලා සිටිනවා. සිත හොඳින් දකින්න විදිහටම නැවත නැවත මේක පුහුණු කරන්න. සිත හරි දඩබ්බරයි. සිත එක මේ විදිහට 100න් ඔබේ සිත 100 පවත්වනවට සිත කැමති නෑ. සිත ඒක විසිරෙන ස්වභාවයේ විසිරවන්නම සිත දඟලනවා. නමුත් ඒ තරමටම ඔබට 100ක් පිහිටෙනවා. 100ක් වැඩෙනවා. ඔබට ඒකට නුවණ විතරයි ඕනි. නුවණ ඒකාග්‍ර කරව ගම සිත දිහා බලන්න ඕනි කියන හැඟීම විතරයි ඕනි. ඒ වීරිය ආරද්ධ වීරිය තමයි තියෙන්න ඕනි. ඒ අරබන ලද වීරිය. ඒ නුවණට තියෙන අවශ්‍යතාවය. සිත දකලා සිත අවබෝධ කරගන්න තියෙන සිත ඔබේ මනස ඒ වෙනුවෙන් සකස් කරගන්න ඕනි. ඉතින් මූලික අධියරට පාදව දා ගන්න ඕනි. සිහිය කියන්නේ සිත ගැන සිහියෙන් සිටින එකයි. සිහියෙන් කටයුතු කරන එකත් සිත ගැන සිහියෙන් සිටින එකත් දෙකක්. සිත ගැන සිහියෙන් සිටින මාවතේ තමයි ඔබට ඥාන අභිඥා පහළ වෙන්නේ. ඔබ ඔබේ සිත පරජානාති අවබෝධ කරගන්න නම් ඔබට ඥානයක් තියෙන්න ඕනේ. අන්න ඔබට ඥානවන්තයෙක් කියනවා. ඥානවන්තයෙක් කියන්නේ තමන්ගේ සිත ඇතුළාන්තයට රිංගලා යන එක නෙමෙයි. සිත දිහා බාහිරින් බලාගෙන සිටින එකයි ඥානවන්තයාගේ ස්වභාවය. ඥානවන්තයා දන්නෝ මේ යන්නේ මොකටද කියලා. මේ හිත යන්නේ කොහෙද? මේ හිත දුවන්නේ කොහොමද? මේ ඥානවන්තයා මේ ගැන නුවණක් ඇති කෙනා. ප්‍රඥාවන්තයා කියන්නේ සිත බොරුවක් වැරද්ද දකින එක, අනිත්‍ය දකින එක. ප්‍රඥාවන්තයා තමයි මේ සිතේ ඒ සිත එක්සිතක් අල්ලගෙන ඒ සිතේ සත්‍ය දැකලා ඒකේ ගැඹුරට ගිලා බසින්නේ ප්‍රඥාවේ. ඒකයි විඥාන ප්‍රඥා භාවයතබ්බ විඥානම් පරිඤ්ඤයයන් කියන්නේ. නමුත් ඒ විඥානය කියන්නේ සිත. ඒ විඥානය කියන සිත ඒ සිත සත්‍යයක් නොව මායාවක් අනිත්‍ය දකින්න එක තමයි ප්‍රඥාව කියන්නේ. හැබැයි මේ කතාව මෙහෙම තියෙද්දි ඥානයක් තියෙනවා ඔබට පැත්තකින් ධර්ම මාර්ගයේ යන කෙනාට ඥාන උපදිනවා. ඒකට හේතුව තමයි සිත යන ගමන දිහා සිත උත්සාහ කරන හැමදේම සිත ඇතුලේ සිද්ධ වෙන හැමදේම බාහිර නිරීක්ෂකයෙක් වගේ බලාගෙන සිටිනවා. ඒ තමයි ඥාන. ඥානෙ තමයි ඔබ නිවන මාර්ගය තුල අවසානයේ කරාම රැගෙන යන්නේ. ඥානයේ විසින් ඔබ යන ගමන හොඳින් දකින්න නුවණයි. ඒ ඊටාම වැදගත්. ඒ අභිඥා ඥාන, දස ඥාන, උද්‍යප්ප ඥාන, බය ඥාන, බයතුපච්චාන, බයතුපට්ඨා ඥාන, මිඤ්ඤුත කම්මතා ඥාන, ආදීනවානුපස්සනා ඥාන, සංඛාර උපේක්ෂා ඥාන, පටිසංඛා ඥාන මේ ඔක්කොම කතා කරන්නේ සිත ගැන. සිත හට ගන්නවා නිරුද්ධ වෙනවා. මේ අපි තව ටිකක් ඉස්සරහට කතා කරන්න ඕනි. එතකොට කනට ඇහෙන හැම ශබ්දයකම රූපයක්, චිත්තද රූපයක් තියෙනවා. පේන හැම රූපේම චිත්තද රූපයක්. අපිට දෙයක් පේන්නේ. අපිට පේන්නේ ගසක්. අපිට පේන්නේ මේසයක්. අපිට පේන්නේ පුටුවක්. ඒ කියන්නේ අපිට පේන්නේ වර්ණයක්නේ. හැඩතලයක් විතරයි. නමුත් ඒකට සම්මුති ප්‍රඥප්තියට ගහනවා මනෝ විඥානේ. අන්න අපි හදා ගන්නවා චිත්තද රූපයක්. අපිට පේන්නේ රූපයක්. ඒකයි කොහෙන්ද? සිතින් හදාගත්ත සම්මුති ප්‍රඥප්ති නිසා හදාගත්ත දෘෂ්ටිය මායාව තමයි රූපේ කියන්නේ. ඒක රූප සංඥාවක්. ඒක බාහිර නෙමෙයි සිතේමයි හටගන්න. ඒක උපාදාය රූපයක්. අපි ඇසුරු කරන්නේ අපේම ස්කන්ධ පංචකයක්. ඒ කියන්නේ උපාදාය රූපයක්. ස්කන්ධ පංචකයක් කියන්නේ විඳීම් හැඳිනීම් දැන ගැනීම කියන පංචකේ. උපාදානයේ හැදුනේ ස්කන්ධේ නිසා කියන්නේ මේ හිත මේ දකින්න හිත කියලා දෙයක් නෑ. ඔබට දෙයක් පේනකොට පේන්නේ හැඩතලේ. වර්ණේ. වර්ණේ කියන්නේ පාට නෙමෙයි හැඩතලයක්මයි. ඒක පාටක් කියන්නේ හිතමයි. මනෝ විඥානේ. එතකොට මේ ඇහැ කියන්නේ කාචයක් ගහන්නේ කැමරාවකින් වගේ ෆොටෝ එකක්. ඒකේ නෑ පණ තියෙන ඒවා. ඒතර ඒක හැඩතලයක් විතරයි. අන්න පෙරමතකේ සංඥාව මේ හැඩතලේ එනකොටම අර ශබ්දයෙන් එන්නේ මේ. අර ශබ්දයේ ඇතුළාන්තේ රැව් දෙනවා. අන්න ඊට පස්සේ නාමය තමයි රැව් දෙන්නේ. ඒක එළියට ශබ්දෙ දුන්නේ නැතුණාට කිව්වේ නැතුණාට හිත ඇතුලේ නාමය තමයි රැව් දෙන්නේ. ඒතර තමයි නාමය හැදෙන්නේ.
අර කලින් දීපු ශබ්දේ මේ රූපයට ගැට ගැහෙනවා. ඒ ශබ්දේ තමයි නාමය කියන්නේ. භාෂාව හැදිලා තියෙන්නේ ශබ්දෙන්. අර ශබ්ද ටික එකතු වෙලා තමයි භාෂාව හැදිලා තියෙන්නේ. දැන් ඉංග්‍රීසි වගේ වෙනින් රටවල් දන්නවා භාෂාව වෙනස් නිසා සද්දේ වෙනස්. ඒ සද්දෙන් රූප ගැට ගැහෙනවා. ඇත්තට මේ සබාදාමි සංසිද්ධිය රූපේ වල ශබ්දය වන එක. රූපේ වල ශබ්ද ගියාම ඒ දෙක ගැට ගැහිලා අපි භාෂාවක් හදන් ඉන්නවා. එතකොට අපි මේ භාෂාවෙන් තමයි කියන්නේ කපුටෙක්ගේ සද්දයක්. අපි මේ භාෂාවෙන් තමයි කියන්නේ පහළයා මේ හැම දෙයකටම නම දෙන්නේ. හැබැයි එතකොට මේ නාමයේ හැවිලා තියෙන එහෙමනම් ශබ්දය හරහා. ඔව් ශබ්දයයි රූපයයි ගැට ගැහිලා. නාමයයි රූපයයි ගැට ගැහිලා. එතකොට අභ්‍යන්තරයෙන් ඇති වෙන මෙන්න මේ සම්මුති නාමයේ දෘෂ්ටියක් ඒකයි සිත කියන්නේ. සිත කියන්නේ බාහිර තියෙන හැඩතලයත් ඒ නිසා අර පෙරමතක වලින් ආපු ඒ ශබ්දත් ගැට ගැහිලා හැදුණු සම්මුතියයි. ඒක දෘෂ්ටියක් මායාවක්. මේකේ උපමා බුදුන් වහන්සේමයි පෙන්වන්නේ. දේ දුන්න අල්ලන්න බෑ. වැස්ස වහිනවා, දේ දුන්න පායනවා, ගඟ ගලනවා, හුලං හමනවා. ඇත්තට වැස්සක් කියලා එකක් නැහැ. තියෙන්නේ වතුර ටිකක්. ගඟ කියලා එකක් නැහැ. තියෙන්නේ වතුර ටිකක්. සිත කියලා එකක් නැහැ. අන්න උපමා උපමේට ගලපුවා. තියෙන්නේ මායාවක්. වැස්ස කියන්නේ මායාවක්. දෘෂ්ටියක්. ගඟ කියන්නේ මායාවක්. දෘෂ්ටියක්. සිත කියන්නේ මායාවක්. දෘෂ්ටියක්. එහෙම දෙයක් කොහෙවත් නැහැ. මේ ශරීරයේ තුලත් නැහැ. එළිය ආලෝකයට මේ මොහොතේම මුළු ලෝකයක්ම හැදෙනවා ප්‍රසාදයක්. ප්‍රසාදයක් කියන්නේ මෙන්න මේ උද්දීපනය. ආලෝකයට උද්දීපනය ඒ ප්‍රසාදේ චක්කු ප්‍රසාදයයි. ශබ්දයට උද්දීපනය ප්‍රසාදේ සෝත ප්‍රසාදයයි. ඒ නිසා රූපකාණ්ඩ 28ක් පෙන්නලා විභජ්‍යයේ බෙද බෙද පෙන්නලා ප්‍රසාද රූප පෙන්නනවා. ප්‍රසාද රූප වලට උපාදාය රූප පෙන්නනවා. මේ විදිහට මෙහෙම බෙදුවත් ඒකත් ඇවිල්ලා හුදෙක් අර නිකන් විෂයක් ඉගෙන ගන්නවා වගේ වැඩක්. නමුත් නිවන් දකින්න නෙමෙයි, නිවන් දකින්න නම් ඔබ මේ සිතේ සත්‍ය දකින්න ඕනි. හැම දෙයක්ම වැදගත්. කෙනෙක් හරියට දැක්කොත් ඒ රූප 28 දැක්කත් එකම දෙයයි තියෙන්නේ. ඒ මායාව අවබෝධ කිරීමයි. ඒ මායාව තමයි එතනත් අවබෝධ කරන්නේ. ඒ රූප 28 දිහා බැලුවත් ඔබට දකින්න ලැබෙවි. එතනත් ප්‍රසාද රූප තියෙනවා. එතනත් තියෙනවා ඔබට දකින්න ලැබෙවි. ඒ ප්‍රසාද රූප, ඒ උපාදාය සිත හදාගත්ත රූප, ඒ රූප 10ක් තියෙනවා එතකොට. ඒ රූප 10ට අමතරව පාපා 10යිනේ. ප්‍රසාද රූප 10යි. ඒ හදාගත්ත උපාදාය රූප 10යි. ඊට පස්සේ ඒ 10ට එකතු වෙනවා. මේ විදිහට 28ක් එකතු වෙනවා. රූප 28ක්. පඨවි ආපෝ තේජෝ කියලා ඒවත් රූප විදිහට ගන්න. මේක ඉතින් ඇත්තටම මේ බෙදලා ගන්න කිව්වොත් ඔබට මේ කතාව තේරෙන්නේ නැහැ. අපි කතා නොකරමු. ඕක වචනේත් ගන්නවා, ශබ්දයක් ගන්නවා රූපයක් විදිහට. කාය විඤ්ඤාප්ති, වචී විඤ්ඤාප්ති ඒ විදිහට ගන්නවා. හෘද වස්තු රූප කියලා ගන්නවා. එතන භාව රූප කියලා ගන්නවා. ඊට පස්සේ මේ ඔක්කොම රූප කියලා ගන්නෙ. හැම දෙයක්ම ලහුතා මුදුතා ඒ කම්මඤ්ඤතා ඔක්කොම රූප කියලා ගන්නවා. එතකොට මේවා ඉතින් රූප ටික ගණන් කරලා ඔබට පෙන්වන්න පුළුවන්. නමුත් මේ රූප ටික හරියට කෙනෙක් දැක්කොත් ඒ කෙනාට මේ ඇත්තටම කතා කරන්නේ මායාව දෘෂ්ටිය ගැන කියලා තේරෙයි. රූපකාණ්ඩ 28 දැක්කා කියලා කවුරුත් නිවන් දකින්නේ නැහැ. පඨවි ආපෝ තේජෝ වායු කියලා රූපයක් විදිහට. ඒ රූපයක් කියලා කියන්නේ ඇත්තටම පේන එක නෙවෙයි. දැනෙන දේත් රූපෙම තමයි. ඔය තද ගතිය, උණුසුම, සීතල, ඔය තෙත ගතිය, වාද ඇලෙන ගතිය, දිය වෙන ගතිය, ඝන වෙන ගතිය තමයි ඔය තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායු කියලා 아무තු දෙයක් නැහැ. ඒ ධාතු රූප. එහෙම නැත්නම් භූත රූප. භූත රූප කියන්නේ හටගෙන නැති වෙන රූප. පඨවි කියලා අල්ලන්න පුළුවන් අපි හිතනවා ඝන කියලා. ඝන නෙමෙයි. එතන භූත වෙනවා, සකස් වෙනවා. ඒ ඝන අංශු ඝන වෙන ශක්තියට පඨවි කියන්නේ.
නමුත් මේ ගොඩාක් ගැඹුරින් දකින්න ඕනි කාරණා. ඒක ප්‍රසාද රූප, චක්කු ප්‍රසාද රූප, සෝත ප්‍රසාද රූප, ගාන ප්‍රසාද රූප, ජීව ප්‍රසාද රූප, කාය ප්‍රසාද රූප මේ පහක් පෙන්වන්නේ. ඒතකොට මේ ප්‍රසාදය කියන්නේ ප්‍රසාදේ ඉලිප්පීම, දිලිසීම, ගන්ධයට, ශබ්දයට, වර්ණයට, රසට, සීතල උණුසුම සදගතයට කාය ප්‍රසාද. මේ විදිහට මේ ප්‍රසාද රූප ඊට පස්සේ රූප, ශබ්ද, ගන්ධ, රස අර රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මේ විදිහට අපි අවසානයේදී උපාදාය රූපයක් හදාගෙන ඒකට කියනවා ගෝචර රූප. ඊට පස්සේ අපි කියනවා මේක ස්ත්‍රී රූපයක් වගේ එකක්. ඊට පස්සේ කියනවා පිරිමි රූපයක් වගේ එකට කියනවා භාව රූප. ඊට පස්සේ කියනවා අපිට මේ හෘද වස්තුක රූපයක් තියෙනවා. ඊට පස්සේ මේ අපේ ඔක්කොම දෘෂ්ටි මායාව මේ කියන්නේ මේ මායාව සිතින් හදාගන්නේ. ඊට පස්සේ කියනවා ජීවිත රූපේ. ඒ අපේ ජීවිතේ ආත්මයක් තියෙනවා වගේ දැන්. ඊට පස්සේ කියනවා ආහාර රූපේ. එතකොට මේ හැම එකටම නිකන් ආහාරයක් හැම එකටම ආහාරයක් වගේ දැනෙනවා. ඊට පස්සේ ආහාර රූප. ඊට පස්සේ මේ රූප මෙතනම ගන්නවා රූප ඒ ගත්ත 18ක්. ඊට පස්සේ ගන්නවා මේ ආකාශය නිකන් හිස් අවකාශයක් වගේ රූපයක්. ඊට පස්සේ කාය ගන්න කතා කරන එක ගන්නවා කචි විඤ්ඤාති රූපයක්. ඊට පස්සේ කාය මේ ඇඟ තියෙනවා කියන කාය විඤ්ඤාති රූපයක්. ඊට පස්සේ ලහුතා මේ සියුම් ගතිය, මුදු ගතිය හැම එකම රූපයකින් පෙන්වන්නේ. මේ සියුම් ගතියත් රූපයක්, මුදු ගතියත් රූපයක්. ඊට පස්සේ කම්මඤ්ඤතා විකාර රූප. විකාර රූප. දැන් මේ අපි මේ අත හැම පුම්බිලා ඉස්සිලා එනවා මේවා ගන්න මේ මුදුතා, ලහුතා, කම්මඤ්ඤතා කියලා මේ වැඩ කරන්න පුළුවන්කම අර විඤ්ඤාති රූප වගේ. මේ පණ තියෙන ගතිය එන හැටි මේ පේනන්නේ විකාර රූප. ඒවට විකාර රූප කියලා කියනවා. ඊට පස්සේ උපචය ඇති වෙනවා. හැම එකම ඇති වෙන නැති වෙන ස්වභාවයත් රූපයක් කියලා පෙන්නනවා. උපචය රූප, සම්තති රූප, ජරතා රූප. ඊට පස්සේ අනිච්චතා. මේවා ඔක්කොම රූප විදිහට ගන්නවා. ඒවා අනිෂ්පන්ත රූප කියලා, පේන්නේ නැති රූප කියලා, අරවා නිෂ්පන්ත රූප කියලා, අනිවා පේන දේවල් කියලා. මේ විදිහට මේ නිෂ්පන්ත රූප 18ක් අරගෙන අනිෂ්පන්ත රූප මේ ආදාසයක් අරගෙන මේ විදිහට හදාගත්ත රූප කාණ්ඩේ රූප 28 මේ විදිහට බැලුවාම මේ රූප මේ කාණ්ඩ කරලා බැලුවා කියලා ඔය අභිධර්මයේ තුල පෙන්නන කාරණා තමයි අපි කිව්වේ. නමුත් ඒ විභජ්‍යයෙන් එහෙම බැලුවා කියලා කෙනෙක්ට නිවන් දකින්න ලැබෙන්නේ නැහැ. ඇත්තම කිව්වොත් මේක මායාවක් කියලා දැක්කොත් නම් නිවන් දකින්නවා. ඇයි මේක මායාවක්? මේ සේරම දෘෂ්ටියක්. ඔය එක තැනකවත් නැහැ මායාවෙන් පිට එකක්. මුළු රූපේම මායාවක්. ඒකයි මේ උපාදාය රූපේ කියන්නේ මායාවක්. අපි සිතින් හදාගෙන විඳීම් හැඳිනීම් දැනගැනීම් වේදනා සංඥා සංකාරෝසේ ස්කන්ධයන් ඔස්සේ තමයි මේක හදාගෙන තියෙන්නේ. මේ සිතේ තියෙන අපි මේ කතා කරන හැම එකම මායාවකයි තියෙන්නේ. අයි මේ ශබ්දේ නිසානේ හටගෙන තියෙන්නේ මේ අදහස. අදහසක් නේ හටගන්නේ. අදහසක් කියන්නේ චිත්තයක් හටගන්නේ. ඇත්තටම රූපයක් නෙමෙයි තියෙන්නේ චිත්තයක්. ඒකයි මේක චිත්තද රූපයක් කිව්වේ. දැන් අභිධර්මයේ පෙන්නකොටත් පෙන්න චිත්තචෛසික රූප නිබ්බාන කිය. ඒ චිත්තචෛසික කියන්නේ මේ චිත්තයක් තියෙන. ඇත්තටම රූපේ චිත්ත සංඥාවක්. චිත්තයක්මයි තියෙන්නේ. අවසානයේ නිබ්බානෙකුත් පෙන්නනවා. චිත්තචෛසික රූප නිබ්බාන කියලා අභිධර්ම හතරට පෙන්නනවානේ. ඉතින් නිබ්බාන කියන්නේ මේ සියල්ලකින් මිදීම. සත්‍ය අවබෝධ කිරීම. ඒ අභිධර්මයේ තුල පෙන්නන්නේ නිවන් මගමයි. හැබැයි ඒකේ නිවන දකින්න ඔබට තියෙන්න ඕනේ ඥානෙ. දැකීම තියෙන්න ඕනේ. ඒ මහා නුවණ තියෙන්න ඕනේ. නැත්නම් ඔබ ඒක විෂයක් කරගෙන ඔබ නිකන් ඒකිනුත් අර දොස්තර කෙනෙක් ඉංජිනේරයෙක් වෙන්න ගියා වගේ අභිධර්මයේ විෂයක් කරන ඒකිනුත් ලොක්ෙක් වෙන්න තමයි බලන්නේ. හැම එකෙම මාන්නය උපදිනවා. ওই දොස්තරත් මාන්නේ ගැහුවොත් එයාගෙන් ඒ සේවාව සිද්ධ වෙන්නේ නැහැ. නිහතමානීත්වය තුලයි. ඒ කියන්නේ මේ ආත්මීය මාන්නෙන් මමේ කියන ආත්ම සංකල්පේ බිඳ වැටුණු කෙනෙක් ඉන්නවනම් ඔහු වෛද්‍යවරයෙක් වේවා, ඉංජිනේර කෙනෙක් වේවා, ඔහු මේ සමාජයේ ඉහළ කුමන තනතුරක් දරුවත් ඔහු සිතින් මිදුණු මහා මුනිවරයෙක්, මහා පුරුෂෝ කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ ඒ නිහතමානීත්වයේ තියෙන තැන. ඒ කියන්නේ අනිත් සාමාන්‍ය පහත් මිනිස්සෙක් කියලා කෙනෙක් නැති, ඉහළ මිනිස්සෙක් කියලා කෙනෙක් නැති සාමාන්‍ය අකම්පිත හදවතක් කියන්නේ සාමාන්‍ය ස්වභාවයක්.
දෘෂ්ටි මායාව අවබෝධ කරගත්ත කෙනෙකුට විතරයි උතන්ට යන්න පුළුවන්. ඒතක් ඔබ ඉන්නේ මෝග පුරුෂයෙක් විදිහටම තමයි. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිකයෙක් විදිහටමයි. සිතුවිලි තමයි සියල්ලම කියන්නේ ඔබ අපි එහෙම කතා කළේ. අපි එනේන සිත දකින්න එක පළවෙනි අදියර. අපි ඒ වෙනුවෙන් ඔබට දිගින් දිගටම කතා කරනවා. ශබ්දය ඇහෙනකොටත් කියනවා මේ රූපයක් එන්නේ කියලා. පේන හැමතැනම එතකොට ඔබ දකින්නේ රූපයක්. කනට ඇහෙන හැම ශබ්දයකම ඔබ දකින්නේ රූපයක්. ඒ විතරක් නෙමෙයි ගඳක් සුවඳක් ආවත් ඔබ පිච්චමලේ සුවඳ එහෙමයි කතා කරන්නේ. ඒකට රූපයක් තියෙනවා. ශබ්දයක් ඇහුනත් කපුටේ ගිරූපකම රූපයක් තියෙනවා. ඇහැට වර්ණයක් එනකොටත් ඒක ඒ වර්ණයට ඔබ රූපයක් කියනවා. රසක් දැනුණත් කියනවා ඒක පැණි රසයි, ඒක තිත්ත රසයි, ඒක අන්නාසි රසක්, ඒක දොඩංගෙඩියක රසක්, අඹුල් රසයි. මේ හැම එකටම රූපයක් ඇඳලා තියෙනවා. ඒ රූපයක් අපි හැම එකම ආශ්‍රය කරන්නේ මෙන්න මේ වගේ රූපයක්. ඒකයි මේ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස සියල්ලම රූපමයි. ඒක නුවණින් දකින්න ඕනේ. රූපේ කිව්වේ මොකද්ද කියලා. සිතේ හැදුණු උපාදාය රූපේ චිත්තද රූපේටයි රූපේ කිව්වේ. එහෙමනම් සත්‍ය අවබෝධ කරන කෙනා සිත දිහා බලන් ඉන්නවා කියන්නේ මායාව දිහා බලන් ඉන්නවා. මායාව හිතේ හදාගෙන එයා දුක් විඳිනවා බලන් ඉන්නවා. එයා ඉලීනම් බලන් ඉන්නේ එයා දිහාමයි. ඒ දකින්න කෙනාටයි ඥාන සකස් වෙන්නේ. ඒ දකින්න කෙනා සිතින් මිදෙන්නේ. ඒ සිතේ සත්‍ය දකිනවා. එයා මුලින් සිතේට සිතුවිලි වලට රිංගන්නේ නැහැ. සිත දිහා ඔහෙ බලාගෙන සිටිනවා. ඇත්තටම මේ හුරුව මේ ගමන ඔබ නිවන කරාම ගෙනියනවා. ඔය මුලින් කරන කටයුත්ත තමයි ඊටම වැදගත් වෙන්නේ. සිත දැකීම කියන එක. සිත දැකීම පමණයි. සිත දැකීමට මෙතන මේ රාගයට මේ මෛත්‍රී භාවනා කරන්න එහෙම නැත්නම් මේ ඔහොම දෙයක් නෙමෙයි. එතනට ගියොතින් වෙන්නේ ඔබ හිර වෙන එක. ඒ තරම් බොළඳ තැනකින් නිවන් දකින්න බෑ. නිවන් දකින්න නම් සමුච්ඡේද ප්‍රහාණයකට එන්න ඕනේ. කලබල වෙලා චදාංග විදියට මේව යට කරගෙන හිටියා කියලා කෙලෙස් නැති වෙන්නේ නැහැ. කෙලෙස් නැති වෙන්න නම් රූපේ සත්‍ය දකින්න ඕනේ. රූපේ පරජානාති. රූපේ සත්‍ය දකින්නවා කියන්නේ මේ රූපේ මායාව අවබෝධ කරන්න ඕනේ. අන්න ඒකට සත්‍ය ඥානය ඕනි. මේක බොළඳ කෙනෙකුට නිවන් දකින්න බෑ. මහා ප්‍රඥීක්මයි නිවන් දකින්නේ. දැන් දෙවනි අධීරයට එනවා. ඒකට සතිය දෙකක් මාසයක් ඔබට කොහොම හරි හොඳට සිත පේන තැනට ආවම තමයි දෙවනි අධීරයට එන්න ඕනි. නැත්තම් මේ ගමන වියවුල් වෙනවා. එකපාර ඔබ හිතුවට යන්න බැරි වෙයි. අපිට තියෙන අත්දැකීම අනුව අපි මෙහෙම කතා කරන්නේ. දෙවෙනි අධීරයක් විදිහට ඔබට ඊට පස්සේ මේකේ සත්‍ය දකින්න එකපාර ඔක්කොම කරන්න ගියොත් ඔබට එකක්වත් කෙරෙන්නේ නැහැ. ඇයි? එහෙන් එන සිත් ටික අහුවෙන්නේ නැහැ. ඒක පැන පැන යනවා. ඒක සිත බලා ගන්නත් තමයි මඩේ නරේදී දුන්නේ. ආයි සිතටම රිංගලා දුක් විඳිනවා. සිතටම රිංගලා සැප විඳිනවා. සිත පේන්නේ නැති වෙනවා. ඒක නිසා ඉස්සල්ලාම සිත පේන තැන හොඳට හදා ගන්න ඕනේ. සිත පේන තැන හොඳට හදාගත්තට පස්සේ දෙවෙනි අධීර විදියට අන්න ඔබට සිත හොඳට පේන නිසා ඔබට පහසුයි. ඒ සිත දකින්න එක් සිතක් ගානේ දකින්න. දැන් එනේන සිතක් ගානේ දකින්න ඕනේ. එනේන සිතක් ගානේ දකින්නකොට ඔබ ඒ එන සිත සත්‍ය දකිනවා. සත්‍ය නම් බාහිර නෙමේ හිතේම හදා ගන්න උපාදාය රූපයක්. අන්න බාහිරින් මිදෙන තැනට එනවා. ඔබ මේ යන්නේ සෝතාපන්න මාර්ගඥානි. දැන් සෝතාපන්න මාර්ගසිත ඔබට අවදි වෙන්නේ. මේ ලෝකෝත්තර භූමියේ මාර්ගසිත නුවණින් දකින්න ඕනි තැනක්. සිතේ මිදෙන මාවත තියෙන නාම රූප දෙකෙන් මිදෙන මාවත. නාම රූප දෙකෙන් මිදෙන මාවත තියෙන ක්‍රියාසිත. ඇයි සිතේ සත්‍ය දකින්න එක සිතකවත් ඒ සිතට රිංගුවේ නැති නිසා කර්ම සකස් වෙන්නේ නැහැ. අන්න ඔබ කර්මයෙන් මිදෙනවා. ලෝකෝත්තර භූමිය තුල කර්මයෙන් මිදෙනවා. ක්‍රියාසිත උපදිනවා. ලෝකෝත්තර භූමියේ සිත දකින කෙනෙක්ගේ සිත දකින මොහොතේදී ඒකට රිංගන්නේ නැහැ කියන්නේ එතන තියෙන්නේ මාර්ගසිත. මාර්ගසිත කියන්නේ මේ ලෞකික භූමියේ සිත් නෙමෙයි. ලෝකෝත්තර භූමියේ සිත් වලට විපාක දෙන්නේ කර්ම විපාක නැහැ. හේතුඵල ධහම තුල කර්මඵල ධහම විඳ වැටෙනවා. හේතුඵල ධහමට එන කෙනා කර්මඵල ධහම අත්හැරෙනවා. කර්මඵල ධහම තුල සිතුවිලි වලට රිංගලා පෘථග්ජන භූමියේ තියෙන්නේ. මේක දෙයක් තියෙනවා ඒක පූජා කරනවා එහෙම වුණොත් පින් සිද්ධ වෙනවා. මේකේ දෙයක් තියෙනවා ඒක මෙව පව් සිද්ධ වෙන්නේ පින් සිද්ධ වෙන්නේ දෙයක් තියෙනවා. හැබැයි එහෙම දෙයක් නැති බව දකින තැන ඒ කර්ම විපාකයේ බිඳ වැටෙනවා. කර්මඵලයේ බිඳ වැටෙනවා. ඒ කෙනා ලෝකෝත්තර භූමියට එනවා. හැබැයි ලෞකික භූමියේ කර්මඵලයේ විපාක දෙනවා. පරිසම් දෙනවා.
ඒකත් අපි නොකියන්න බෑ. ඒක කියන්න ඕනි. මිනිසුන් ඇත්තටම කරපලේ පරිසම් දෙනවා. දෘෂ්ටිය ඇතුලේ රිංගන තාක් දෘෂ්ටිය විසින් ඔබව මෙහෙවනවා. ඒ තාක් ඔබට මාරයෙක් ඉන්නවා. ඔබට ඒ තාක් ඉන්නවා මාරසෙන් දමනයක් තියෙනවා. හැබැයි මේ මාරයාගෙන් පලා යනවා. ඔබ අමරණීය වෙනවා. ඔබ මාර්ගයේ අවබෝධ කරගෙන ලෝකෝත්තර භූමියට එනකොට අර මාර කතාව බිඳ වැටෙනවා. අර ලෞකික භූමියේ සියලු කතා බිඳ වැටෙනවා. දේව කතා, මාර කතා මේ ලෝකෝත්තර භූමියේදී බිඳ වැටෙනවා. ලෝකෝත්තර භූමියේදී කර්ම විපාක බිඳ වැටෙනවා. හැබැයි මේ සිත දකින්න තැනයි. ලෝකෝත්තර භූමිය කියලා හරි අමුතු එකක් නැහැ. මේ සිතින් මිදෙන තැනයි තියෙන්නේ. මේ කතාව සම්පූර්ණයෙන්ම තියෙන සිතින් මිදෙන කතාව. සිත එක්ක ඉන්න එක ලෞකික භූමිය, සිතින් මිදෙන එක ලෝකෝත්තර භූමිය. භූමි දෙක දකින්න ගැටලු නැහැ. කාම භූමිය තියෙන්නේ, රූප භූමිය තියෙන්නේ, අරූප භූමිය තියෙන්නේ ලෞකිකයේ. කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය ලෞකිකයේ තියෙන්නේ. ඒක තුල පරිසම් දෙනවා, දුක සැප තියෙනවා, කර්ම විපාක දෙනවා. ඒ සිත කර්ම විපාක දෙන හේතුඵල තියෙන සිතක්. ඒ කියන්නේ විපාක සිත් තියෙනවා. ඒකවිල කර්ම විපාක. හොඳේ. මේව පටලව ගන්න එපා. මේ භාෂාවෙන් මේවා කියන්න වෙන්නේ භාෂාව හරි මායාකාරී. හැබැයි ලෝකෝත්තර භූමියේදී මේ සිතුවිලි වලින් මිදෙන තැන සිතුවිලි ඇතුලේ තියෙන කර්ම විපාකේ පරිසම් දෙන්නේ නැහැ. මොකද ඒ සිතේ සත්‍ය දකින්න යන්නේ. දැන් යා ලෝකෝත්තර භූමියේ පළවෙනි මාර්ගසිත විදිහට සෝවන් මාර්ගසිත දකින්නකොට ඔහුට සිද්ධ වෙනවා. එන සිත දකින්නකොට එන සිතේ දැන් බාහිර නෙමෙයි අභ්‍යන්තරයට එනවා. නාමයන්තේ රූපයන්තේ දකිනවා. හැබැයි නාමයන්තේ රූපයන්තේ දකින මුල් අවස්ථාව තියෙන්නේ ලෞකික භූමියේම තමයි. ඒකට හේතුව අන්තික ඉන්නවා. අන්තික හිටියොත් එතන තියෙනවා කර්ම විපාකයක්. නාමයන්තේ හිටියත් කර්ම විපාකයක්. රූපයන්තේ හිටියත් කර්ම විපාකයක්. යමෙක් ඥාණයෙන් මෙන්න මේ දැකලා ධර්මයේ දැකලා මේකත් අන්තයක් කියලා දැකලා මේ අන්ත දෙකේ මිදුනොත් තමයි ක්‍රියාසිත හමු වෙන්නේ. ලෝකෝත්තර භූමියේ මාර්ගසිත හමු වෙන්නේ. ඒ තාක් මෙතනින් ලෝකෝත්තර භූමියට මේ ලෝකෝත්තර භූමියට ප්‍රවේශය ලබන තැනත් ඒ කියන්නේ රැවටෙන්න එපා. කර්මඵලයේ තියෙන්න පුළුවන් ඔබ අන්තයක හිටියොත්. ඒක නිසා ඔබ ඔබේ සිත දිහා බලන්න. ඔබ ඉන්නේ කොතනද කියලා දකින්න. සිතුවිලි කියන්නේ චිත්තද රූපයක්. එතකොට දැනීම කියන්නේ චිත්ත. මේව හොඳට හැබැයි මේ චිත්ත රූප හොඳට දකින්න ඕනේ. දැන් වේදනාව කියන්නේ චිත්තද රූපයක් තමයි. එතකොට දැනීම කියන්නේ චිත්ත රූපයක් තමයි. එතකොට විඳීම කියන්නේ චිත්ත රූපයක් තමයි. එතකොට මේ පහස, උණුසුම, සීතල ඒ විතරක් නෙමෙයි. ඔබේ සතුට, දුක සේරම චිත්තද රූප තියෙන්නේ. අර රූපකාණ්ඩේ පැහැදිලි කරනකොට රූප 28ක් පැහැදිලි කරනකොට ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා, වචී කම්මඤ්ඤතා, කාය කම්මඤ්ඤතා කිව්වේ ඔන්න ඕක නිසා. මේ හැම එකක්ම රූපේ පැත්තෙන් පේන්න ඕනේ. ඒතකොට ඔබට ලොකු කතාවක් මේකේ තියෙනවා. ඔබට සතුටක් දැනෙනවත් රූපයක් විතර. අයි මේ කර්මයේ විපාකයක් වෙන්නේ රූපයක් නිසා. ඒක චිත්තද රූපයක් නිසා. ඔබේ සිතේ තියෙනවා පෙර දේවල්. ඒ කොහොමද? චිත්තද රූප නිසා. ඔබේ සිතේ තියෙනවා මෙහෙම කියලා සතුටක් දැනෙන්නේ කොහොමද? ඒ සතුටක් කියන එකත් ඔබට දැනෙන්නේ විඥාණයට. ඒ විඥාණයට දැනෙන්නේ රූප වේදනා සංඥා සංකාර. විඥානයක් එන්නේ රූප වේදනා. එහෙනම් එතන රූපයක් තියෙනවා. අන්න ඔබට හඳුනා ගන්න පුළුවන් සතුට තියෙන තැනත් රූපයක් තියෙනවා. දුක තියෙන තැනත් රූපයක් තියෙනවා. හැබැයි ඒ චිත්තද රූප තමයි මේ සේරම කොයි විදියෙන් බැලුවත් තියෙන්නේ සිතුවිලි. ඒකයි මේවා රූප කිව්වට සිතුවිලි කියන්නේ. ඔබ පේනවා නෙමෙයි හිතනවා කිව්වේ ඒකයි. මුකුත් ධර්මයේ ගැන ඔය අභිධර්මයේ බෙදලා ඒවා බලන්න බැරි වුණත් කමන්නේ. අර සුනීත සෝපාක වගේ කිසිම දෙයක් දන්නේ නැති ඉගෙන ගත්ත නෝනොත් කමන්නේ. හැබැයි පේනව නෙමෙයි හිතනවා කියලා හිතන්න. සරලම තැනට භාෂාවෙන් එන්නේ. සරලම තැන තමයි ඔබට එළියේ තියෙන දේ සද්දෙද රූපෙද පේන එකද මොකක්වත් නෙමෙයි. ඔබ හිතන දේ පමණයි. සිතුවිලි පමණයි. හැබැයි ඒ සිතුවිලි සත්‍යයක් නෙමෙයි කියන තැනයි. මේ දකින දේ දැකීම පමණක් වෙනවා සිතුවිලි නැති වුණොත්. සිතුවිලි නැති වුණොත් පෙනීමක් ඔබට හරයක් නැහැ. අන්න සෝවාන් මාර්ගඥානි. අන්න එතන පුජ්‍යලයා නැති වෙනවා. පුජ්‍යලයා නැති වෙනවා දිත්තමත්තන් කියන තැනට එනවා. හැබැයි මේක එකවරක් හරි දකින කෙනා, නුවණ පිහිටන කෙනා, ඥානෙ පිහිටන කෙනා, ඥාණයෙන් තමයි මේක දකින්නේ. මේකට අභිඥා ඥාන කියන්නේ ඒකයි.
ඒකයි උදේ මේ ඥාන කියක ලොකු කතාවක් තියෙන්නේ. මේ සිත ඇතුලේ සිත දකින්න බෑ. ඒකයි ප්‍රඥාවට මේක ප්‍රඥාවෙන් තමයි මේක දැකලා මිදෙන මාවත මාර්ගය තියෙන්නේ. හැබැයි ඥානය තමයි ඵලය කියන්නේ. ඔබ ඒක දැකලා මිදුණා කියන එක කියන්නේ ඥානෙ. එහෙනම් ඥාන මෙතන ගොඩාක් ලොකු දෙයක් කරනවා මේ අභිඥා ඥාන කියන එක. අභිඥා පහළ වෙන්න ඕනි. හැබැයි මේ මාර්ගය යන කෙනාට විතරයි පහළ වෙන්නේ. මේ ඥාන පහළ වෙන්නේ නැහැ. ඔය නිකන් ඔය පොතේ තියෙන දේවල් ඉගෙනගෙන විභාගයක් පාස් කරලා මහා එක එක නම් කියනවා. ඒවා විල සම්මුතිය කියන දේම තමයි. ඒකත් සම්මුතියටයි අයිති වෙන්නේ. ඒකත් චිත්තද රූපයක් මායාවේ සම්මුතිය කතාවක්. හැබැයි ලෝකෝත්තර භූමියේ මේ ඥානය කියන්නේ තමන්ගේ හිත දිහා තමන් බලන් ඉඳලා තමන්ගේ හිතේ සත්‍ය දැකලා තමන් මිදෙන එකයි. ඒ සත්‍ය තුළින් තමන් දෘෂ්ටියේ මායාවට නොරැවටී ඉන්න එකයි. ඒ සත්‍ය ගවේෂය ඒ සත්‍ය දකින්න කෙනා තමයි නිවන් දකින්න කෙනා. සිතෙන් සිත දැකලා සිතෙන් දිනුණු කෙනා නිවන් දකින්න කෙනා. දැන් ඔබ බාහිර නෙමෙයි මගේ හිතේ තමයි මේ සේරම කියලා දකින්න. හැබැයි ඒක දෙවනි අධ්‍යයන. හැබැයි ඒත් අන්තයක ඉන්නවා. මොකද ඒක හිත ඇතුලේ රූපයක් තියෙනවා. හිත ඇතුලේ තියනවා දෙලිය නෙමෙයි දරුවා කියලා. හැබැයි හිතේ රූපයක් තියෙනවා. හැබැයි දරුවා කියලා කෙනෙක් නැහැ කියන තැනට එන්නේ ත්‍රිපරිවට්ටන් ද්වේදසාකාරං තුන්වෙනි කොටසේ ස්කන්ධ දුක්ඛ කියන තැන. ඒ කියන්නේ ස්කන්ධයෙන් දරුවෙක් හදලා තියෙනවා. දරුවෙක් කියලා කෙනෙක් නැහැ. ඔන්න ඔතනයි නාමෙන් රූපෙන් දෙකම මිදෙන තැන. හැබැයි මේ මාවතේ පුහුණු වෙන කෙනෙකුට මුලින් මාස ගාණක් හරි අපිට කියන්න බෑ අවුරුද්දක් හරි කොච්චර හරි කාලයක් යනවා. ඒ කෙනා බාහිර නෙමෙයි මේ දකින්න හැම සිතම දකින්න. ඊට පස්සේ සිත බාහිර මිදෙන එකට දෙවනි අධියරට එන්න ඕනේ. නාමයන්තරයට එන්න ඕනේ. ඒතකොට එයා දකින්න බාහිර නෙමෙයි මගේ හිතමයි දකින්නේ කියලා. එතකොට තමයි එයා පේනව නෙමෙයි හිතනවා කියන තැනට එන්නේ. ඒක දෙවනි අධියර. හැබැයි තුන්වෙනි අධියර ඊටත් වැඩිය ගැඹුරුයි. ඒකත් මාස ගාණක් සමහර විට අවුරුද්දක්වත් ප්‍රගුණ කරන්න වෙයි. අපිට කියන්න දන්නේ නැහැ. කෙනාගේ හැටියට වෙනස් වෙනවා. සමහර වෙලාව අති දක්ෂයෙක් නම් ඔහුට සතියෙන් සමහර දවසින් දෙකකින් වෙන්නත් පුළුවන්. ඒ විපටිතන්න නෙය්‍ය පදපරමය උග්ඝටිතන්න විපටිතන්න නෙය්‍ය පදපරම කියලා බුදුන් වහන්සේ 4 දෙනෙක් පෙන්වන්නේ ඒකයි. පුජ්‍යල ස්වභාව 4ක් තියෙනවා ලෝකෙ තුල. කෙනෙක් කියන සැනින් අවබෝධ කරනවා. කෙනෙකුට ටිකක් කල් යනවා. කෙනෙකුට උත්සාහයෙන් අවබෝධ කරගන්න. තව කෙනෙක්ට මහා වීරයක් අරගත්තත් අපහසුයෙන් ඔහු ලත වෙනවා. ඒක නිසා මේ පුජ්‍යලෝ 4 දෙනෙක් පෙන්නනවා. එක්කෙනෙක් බොළඳයි, එක්කෙනෙක් මහා ප්‍රඥෙක්. මෙන්න මේක දකින්න කෙනා හැමෝම සමාන නෑ. ඕනකම තිබ්බා කියලා ලොකු මාන්නයක් තිබ්බා කියලා කෙනෙක්ට ඒක කරන්නත් බෑ. මාන්නය තුල වෙන්නෙත් නෑ. නිහතමානී කියන්නේ මාන්නේ නැති තැනයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. මේ සියල්ල සිද්ධ වෙන්නේ මමයා ලොකුණු තැන නෙමෙයි මමයා නැති තැනයි. මම මගෙන් මිදුණු තැනයි මම සියල්ල අවබෝධ කරන්නේ. ඒ තාක් අහංකාරයෙන් මාන්නෙන් උද්දච්චකමෙන් පඬිතකමෙන් ඉන්න අය ඒ ඉන්නේ නිවන් මඟ නෙමෙයි. නිවන් මඟට එහෙම යන්න බෑ. එහෙම වෙන්නෙත් නෑ. ඒක ඒකාන්තයි. ඉතින් අර උද්ධංග භාගීය සංයෝජනවල මාන උද්දච්ච අවිජ්ජා කියන ටික තියෙන්නේත් ඒකයි. එයා හිතන් ඉන්නවා දැන් යාට ලොකු දැනුමක් එනවා ඒත් එක්කම ලොකු පරාසයක් ලොකු අවබෝධයක් එනවා. ඒකත් රිංගනවා මාන්නේ තුල. මම දන්නවා කියන තැනට ගියොත් ඒකත් රිංගුවොත් ඒ තුලක් තියෙන මාන්නේ තුලම පිරීමනේ. ඒක නිසා මම ගමන බාධක සහිතයි. බාධකේ බිඳ වැටෙන්න ඕනි. මාන්නේ කියන තැන හඳුනා ගන්න ඕනි. ඒක අතිසියුම්. සමහර විට මේ කතා කරන අපිටත් මේ නිසා තමයි අපි මෙහෙම හිර වෙලා ඉන්නේ. අපි යමක් මේ ධර්මය තුළ ප්‍රත්‍යක්ෂ නම් සියල්ල අවබෝධ නම් ඒ මාන්නේ ගතිය සම්පූර්ණයෙන්ම අපේ කෙලෙසිය පැත්තෙන්ම සිදිලා යනවා. හැබැයි ඒ තාක් නිවන් දැකලා නැහැ. කෙනෙකුට ධර්මයේ දන්නවා වෙන්න පුළුවන්. මේ විදිහට අවබෝධ වෙන්න පුළුවන්. කියන්න පුළුවන් වෙන්නත් පුළුවන්. හැබැයි කෙලස් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අර තාම ඇතුලේ සේරම දිය වෙලා නැහැ. ඒක දිය වෙන්නේ යනවා යම්කිසි කාලයක්. ඒක දිය වෙන්නේ මෙහෙම බල බල ඉන්න එක තමයි මාර්ගය. මාර්ගයේ තුල ඵලයක් පෙන්වන්නේ ඒකයි. ඒකයි මාර්ගඵල මෙතන කතා දෙකක් තියෙන්නේ. මාර්ග සිත් වෙනයි ඵල සිත් වෙනයි කියලා පෙන්වලා තියෙන්නේත් ඒකයි. මේක තුල නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගානුපස්සී කියලා මේ සිතෙන් සිත මිදුණු තැන විමෝචයන් චිත්තං කියලා මේ සිත දැකලා බාහිර නෙමෙයි
සිතනවා සිතුවිලිත් නෙමෙයි. නමුත් මේ දෙකෙන්ම මිදෙනවා. දැන් යා සිතේ සත්‍ය දකිනවා. ඒ කියන්නේ තුන්වෙනි අදියර. මේ සිතේ එන මේ සිතත් ඇත්ත නෙමෙයි කියලා දකිනවා. එයා දකිනවා පෙර මතකයේ නිසා තමයි මෙන්න මේකට තමයි උද්‍යප්ප ඥාන මේක තමයි දස ඥාන ඕනි. මේ ඥාණයෙන්මයි මේ ගමන යන්නේ තුන්වෙනි කොටස යන්නේ. තුන්වෙනි කොටසේ පුහුණුව ඊටාම වැදගත්. හැබැයි ඔබ සෝවාන් වෙන්නත් මේ අධියර තුනම ක්‍රියාත්මක වෙනවා. ඔබ සකදාගාමි වෙන්නත් මේ අධියර තුනම ක්‍රියාත්මක වෙනවා. මේක මේ නිකන් එකම අධියරෙන් ගිහිලා දෙවෙනි අධියරෙන් ගිහිලා තුන්වෙනි අධියරෙන් ගිහිලා නිවන් දකින්න එකක් වුණාට මෙතන ස්ටෙප් තුනකට කැඩෙනවා. ඒක තමයි බුදුන් වහන්සේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියලා ස්ටෙප් හතරක් පෙන්නන්නේ. ඒ ස්ටෙප් හතරේ පළවෙනි ස්ටෙප් එකේම සෝවාන් වෙන තැනම මේ අධියර තුනම තියෙනවා. ඒක නිසා තමයි අර සරියුත් හාමුදුරුවන්ගෙන් අහන ප්‍රශ්නය බුදුන් වහන්සේගෙනුත් එහෙම ප්‍රශ්න කරනවා. ස්වාමීනි අනාගාමි රාමයේ සෝවාන් වීම සඳහා කුමක් කරමුද? මහණෙනි ස්කන්ධයේ උදේවැය දැකීමමයි කල යුත්තේ. ස්වාමීනි සකදාගාමි වීම සඳහා කුමක් කළමුද? මහණෙනි ස්කන්ධයේ උදේවැය දැකීමමයි කල යුත්තේ. ස්වාමීනි අනාගාමි වීම සඳහා කුමක් කරමුද? මහණෙනි ඒත් ස්කන්ධයේ උදේවැය දැකීමමයි කල යුත්තේ. ස්වාමීනි අරහත්ත්වයේ සඳහා කුමක් කරමුද? ස්කන්ධයේ උදේවැය දැකීමමයි කල යුත්තේ. මේ කතාවේ ලොකු ගැඹුරක් තියෙනවා. ඒක තමයි සෝවාන් මාර්ගඥානයේ ස්කන්ධයේ උදේවැය දකින්නවා කිව්වට ඒක සකදාගාමි භූමියේදී ඒ අධියර වෙනස් වෙනවා. ඒකයි මේක සික්ඛා එක උප්පද්ද සික්ඛා එක නිරුද්ධති කියන්නේ. මේවා ධර්මයේ තුල මනාකොට තියෙනවා. හැබැයි සූත්‍ර එක එක විවිධාකාර තැන්වල තියෙන්නේ. ඔය කියපු තැන තියෙන්නේ පොට්ටපාද සූත්‍රය තුල. ඒකේ තමයි පෙන්වන්නේ මේ ධ්‍යාන මාරු වෙන්නේ මේ විදිහට සෝවාන් සකදාගාමි අනාගාමි වෙන්නේ මෙන්න මේ සික්ඛා එක උප්පද්ද සික්ඛා එක නිරුද්ධති කියන තැන. ඒක ටිකක් සියුම් අරටත් වැඩිය ගැඹුරුයි කාරණා. දැන් පළවෙනි සෝවාන් මට්ටමේදීත් මෙයා බාහිර දකින්නත් ඕනි නාමයේ දකින්නත් ඕනි දෙකෙන්ම මිදෙන්නත් ඕනි. හැබැයි පුහුණු වෙන කෙනා ඉස්සෙල්ලා මාස ගානක් ඔහුට පළවෙනි අධීරේ කොහොමද හිත දකින්නේ ඒ පුහුණුව යනවා. ඊට පස්සේ ඔහු ඒක ඊට පස්සේ බාහිර නෙමෙයි නාමයේ කියලා එතනින් දකිනකොට ඒ පුහුණුවත් යනවා. සිත දකින්න ඕනේ, සිතේ ඇත්ත දකින්න ඕනේ. එතකොට බාහිර නෙමෙයි සිත කියලා දකිනවා. හැබැයි සිතත් නෙමෙයි කියලා දකින තැන ඊටාම ගැඹුරුයි. එතකොට දකින්න සිද්ධ වෙනවා මේ සිත හට ගන්නවා නැති වෙනවා. මේ සිතත් අතීතයෙන් හටගන්නේ, ඊගාව සිතත් අතීතයෙන් හටගන්නේ. මේකේ වර්තමානයක් හම් වෙන්න මහා ශුන්‍යත්වයේ පේන්න ගන්නවා. අන්න ක්‍රියාසිත හමු වෙනවා. නාම රූප අන්ත දෙකේ මිදුණු තැන ක්‍රියාසිත සෝවාන් මාර්ගඥානෙ ලබන්නේ මේක හම්බුනොත් විතරයි. ශුන්‍යතාවය හම්බුනොත් විතරයි. හැබැයි ඒක ඵලසිත බවට පත් වෙනවා. සෝවාන් ඵලසිත බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔහු ඒක දකින්න ගන්නවා. සත්‍ය බව. දැකීම තුලයි සිද්ධ වෙන්නේ ඵලසිත. ඵලසිත හට ගන්න. නමුත් සෝවාන් මාර්ගසිත සෝවාන් ඵලසිත මේවා ක්‍රියාසිත නෑ බවට පත් වෙන්නේ අවබෝධය තුල තමන්මයි දකින්නේ. සාන්දිටික ධර්මයක් කියන්නේ ඒකයි. මේක තව කෙනෙකුට දකින්න බෑ. තමන් හිත දක මිදි යන තැන තමන්ගේම සාන්දිටිකතාවයක් තමයි තියෙන්නේ මේ ඥානවල. ඥාන කියන්නේ තමන්ටම සකස් වෙන ඥාන අභිඥා. අභිඥා පහළ වෙන්නේ ඒ අවබෝධය තුලින්මයි. තව කෙනෙක් කරනවා නෙමෙයි කාටවත් කරන්න පුළුවන් දෙයක්වත් නැහැ. තමන්ගේ නිවන් මඟ තමන්මයි සකස් කරගන්න. පාරුව හැදිය යුත්තේ තමන්මයි. කුල්ලුපමංගෝ බේසික්කාමි කිව්වේ බුදුන් වහන්සේ මේ පාරුව හදා ගන්න ඕනි තමන්මයි. ඒකයි නිවන් මඟ තමන්මයි සකස් කරගන්න ඕනි. සිත දකින්නේ තමන්. සිතේ සත්‍ය දකින්නේ තමන්. බාහිර කියලා දකින්නේ තමන්. නෑ අභ්‍යන්තරේ බාහිර නෙමෙයි කියලා දකින්නේ තමන්. ඒකත් සත්‍ය නෙමෙයි කියලා දකින්නේ තමන්. එතකොට ශුන්‍යතාවයට එන්නේ තමන්ගේ සිත හිස් බැල්මක් බවට පත් වෙනවා. ඒක සෝවාන් මාර්ගයේදීත් තියෙනවා. සෝවාන් මාර්ගය හැබැයි එයාටමයි සාන්දිටික එක තියෙනවද නැද්ද කියන එකට එයාමයි එන්න ඕනි. එතනින් ඊට පස්සේ ඵලසිතට එනකොට එයාට එන්නේ ඵලසිත කොහොමත් සෝවාන් ඵලයට එනවා කියන්නේ එයා සසර දුකින් මිදෙනවා. එයා නිවන් දකින්නවා එක මොහොතක් කරේ. එයා නිවන් දකින්නවා. මොකද එතන එයා නාමෙත් දකින්නවා රූපෙත් දකින්නවා රූපේ නාමෙත් දෙකම මිදෙනවා. මිදෙනවා කියන්නේ ඵලසිතට එනවා. හැබැයි ඵලසිත ආවට නැවතත් ඒක මඩේ ඉඳන් රෙදි හොදනවා වගේ ඒක නැවතත් ඒ වුණාට එයා සාමාන්‍ය தත්ත්වයට එයා ඒ විදිහටම නමුත් පුහුණු වෙනවා. තාම සම්පූර්ණයෙන්ම මේ සත්‍ය ප්‍රත්‍යක්ෂ වෙන ඒ සැබෑම தත්ත්වයට එනකන් රහත් භාවයට එනකන් සිත මඩට වැටෙනවා. ආයිමත් සිත දකින්න සිද්ධ වෙනවා. ඇයි සිතට ආයිමත් එයාට දැනෙනවා මේ මානීය ගතිය එනවා නැවත. නැවත ද්වේෂය එනවා. ඇයි සෝවාන් කෙනාට කේන්ති යනවා.
සෝවාන් කෙනාටත් රාගය තියෙනවා. රාග දේශ මොහ ප්‍රහීන වෙන්නේ නැහැ සම්පූර්ණයෙන්ම සෝවාන් වුණා කියලා. ඒක නිසා තමයි සෝවාන් කෙනාටත් කේන්ති අනේක තියෙන්නේ සෝවාන් කෙනාටත් රාගසිත තියෙන්නේ. නමුත් සෝවාන් කෙනා දකින්න මේ සිතේ ඇත්ත දකින්න මාර්ගය තුල ඉන්නවා මාර්ගේ පළවෙනි ඵලයටපත් වෙලා ඉන්නවා. එයා දන්නවා. ඒක ඒක ආයි බින්දෙන්නේ නැහැ. දැන් සෝවාන් ඵලයටපත් වුණු කෙනෙක් සත්‍ය දැක්කට පස්සේ එයාව ආපස්සට ගන්න බෑ. ආයෙ බොරු කියලා රවට්ටන්න බෑ. එයා ලෝකේ සත්‍ය දකින්නවා. එයා දකින්නවා බාහිර එහෙම දෙයක් නැහැ. එයා දකින්නවා මේ සිතෙත් එහෙම දෙයක් නැහැ. නමුත් එයාට ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න තව කල් යනවා. එයාට එක පාරක් හරි ඒක ප්‍රත්‍යක්ෂ වුණා තමයි. නමුත් ඒක එයාගේ සැබෑම ජීවිතේ බවටපත් වෙලා නැහැ. අන්න සැබෑම ජීවිතය කියන්නේ රහතන් වහන්සේ. හැබැයි එතනට අනේක ලේසි නෑ. ඒක නිසා මෙයාට නැවතත් සිද්ධ වෙනවා. නැවතත් මෙයා වෙනස්ම ආකාරයකට තමයි අර ජවයේ ගන්න ආරද්ධ වීරිය ගන්න. ඒක නිසා සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියන පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම, ශබ්ද බොජ්ජංග නැවතත් ක්‍රියාත්මක වෙනවා. සත්‍විස් බෝධිපාශික ධර්ම කෙනෙක් හිතනවා නම් සෝවාන් වෙනකොට තිබුණ එකමයි දිගටම නෑ. අපි කියනවා සෝවාන් මාර්ග ඵලයට එනකොටත් නමුත් අනාගාමී භූමියේදී නැවතත් සිත දකින්න අමුතුම විදියකට මෙයාගේ ජවයක් ඇති වෙනවා. එයා නැවත පන්නරයකින් නැවත ශක්තිමත්ව මේ දේ කරනවා. මෙයාට ඇත්තටම මෙයා කරනව නෙමෙයි. මෙතන කරන කෙනෙක් නෑ. මෙයාට මේක ඥාණයෙන් සිද්ධ වෙන්නේ. ඇත්තට මේක සබහාදහමටයි අයිති වෙන්නේ. මේ කියන තැන අරිම ගැඹුරුයි. දැන් අපි නමුත් භාෂාවෙන් කියා ගන්න බැරි තරම් මේ පෙන්වන්නේ. නමුත් අපි අසරණයි. නමුත් අපිට මේක කියන්න සිද්ධ වෙන්නේ භාෂාවෙන්. භාෂාවෙන් කියපු ගාම ඇත නැත අන්ත දෙකට අසු වෙනවා. අපිට ඕගොල්ලන්ට දොස් කියන්න පුළුවන්. ඕගොල්ලෝ අපිට දොස් කියන්න. හැබැයි එකක් මතක තියාගන්න. අපිට යමෙක් දොස් කියයි නම් ඔහු පෘථග්ජනෙක්මයි. ඒකට හේතුව මේ මාර්ග තුල ඵලය ලැබු කෙනෙක් දන්නෝ මේ ඇත්ත කියන්නේ. හැබැයි මෙයාට කියන උත්සාහ කරනවා. මෙයාට කියා ගන්න අපහසුයි මේක. මොකද භාෂාවෙන් කියන්න බෑ. නමුත් මෙයා දන්නෝ මේක යට තියෙන රහස. ඒක නිසා මෙයා මේක උත්සාහයක යෙදෙනවා ඉදිරිපත් කරන්න. අන්නේ උත්සාහය අපි අසාර්ථකුණත් කරනවා. ඔබ කොච්චර දොස් කිව්වත් මේකයි සත්‍යය. ඔබ පෘථග්ජන භූමියේ. මේක සෝවාන් වුණු කෙනෙක්, අනාගාමී වුණු කෙනෙක්, රහත් වුණු කෙනෙක් විතරමයි දන්නේ. මේ රහස. මෙතන ගැඹුරු රහසක් තියෙනවා. ඒ තමයි ඥාන. අභිඥා. ඒක ඒ කෙනෙක් විතරමයි දන්නේ. ලුණු රස දන්නේ ලුණු රස දැනුණු කෙනෙක් පමණමයි. මේ වගේ ඥාන අභිඥා පහළ වුණු කෙනෙක් පමණයි එහි සත්‍ය දකින්නේ. ඉතින් මෙතන තියෙනවා නැවතත් මෙයා සිත දකින්න එක. සිත නැවතත් මෙයා ඇතුළේ බාහිර නෙමෙයි ඇතුළේ මේක මීටත් කලින්ට වැඩිය වෙනස් ස්වරූපයකින් මෙයා ඥානයේ හරහායි මේ දකින්නේ. ඒ ඥාන අභිඥා හරහා මේකේ වර්ධනයක් තියෙනවා. ඒකයි මෙතන බුදුන් වහන්සේ පෙන්වන්නේ විමෝචන චිත්තං වලින් පස්සේ මේ කතාව තියෙන්නේ. විමෝචන චිත්තං කියන්නේ නාම රූප දෙකේ මිදුණු තැන තියෙන ශුන්්‍යතාවය. ඒ ශුන්්‍යතාවය තුලයි ක්‍රියාසිතේ. ඒ තුලයි මාර්ගයේ ඵලසිතේ. හැබැයි මෙයා ඊට පස්සේ මේ යන ගමන බෝධිඅංග වැඩෙනවා කිව්වොත් නිවැරදි. බෝධිඅංග වැඩෙනවා කිව්වත් නිවැරදි. මේකට මොකක් හරි තමන් විසින්ම ඒකට සම්මුති නාමයක් හදාගෙන එහෙම කතා කරන එක වෙනම කතාවක්. නමුත් මෙතන දෙයක් තියෙනවා. ඒක තමයි මෙතන මේ සෝවාන් ඵලසිතත් අනාගාමී පැත්තට එනකොට මේ ඥානට වලටයි දැනෙන්නේ. මේකේ තමන් කරනව නෙමෙයි. එනේන සිත දකින්න එකේ දියුණුවක් තියෙනවා. ඒ දියුණු මට්ටම වෙනස්. ඒක තව තව දියුණු වෙනවා. තව තව දියුණු වෙනවා. මේක ඉබේම සිද්ධ වෙනවා. මොහු දැන් සබාදාමට අයිති. මොහුට ලොකු කතාවක් තියෙනවා. මොහුට කොලයක් වැටුණත් ලොකු කතාවක් තියෙනවා. මොහුට මේ හැම දෙයක්ම කමටහන් වෙනවා. මුළු ලෝකෙම ඌ දකින්නේ කමටහන්. ඔහුට නිවන් දකින්න බණ කියනවා මුළු ලෝකෙම වගේ ඔහුට දැනෙනවා. ඔහුට දැනෙනවා හැමතැනම ධර්මයේ වෙනස්. මිනිස්සු ඉන්න තැන වෙනස්, ඔහු ඉන්න තැන වෙනස්. ඔහුට දැනෙනවා හැම දෙයකම යටින් ගිය ඇතුළාන්තයේ දකිනවා. ඔහුට ධම්මචක්කුසේ පහළ වෙනවා. ඇත්තටම කිව්වොත් ඔහු සාමාන්‍ය මිනිස්සෙක්ගේ ස්වභාවය අභිභවා ගිහිල්ලා ධම්මචක්කුසේ පහළ වුණු කෙනෙක් විදිහට ඔහු ආලෝකෝ උදපාදි, චක්කුම් උදපාදි, ඒ ප්‍රඥා උදපාදි ගමනක් යනවා. ඒක තමයි නිවන් මඟ. ඒක තමයි ලෝකෝත්තර භූමියේ ගමන. ඒක අතිශයින්ම විශිෂ්ට ගමනක්.
මොකද ලෞකික භූමියේ අර බඩු මුට්ටු වලින් හොයන සැප ඔහු හොයන්නේ. ටික ටික ඔහු හේවෙන් ඈත් වෙනවා. ඔහු සැපක් නැතුව ඒ දේවල් ඒ විදිහටම කරනවා. ඔහුට සැපක් නැහැ. සැපක කතාවක් ඔතන නැහැ. ඔහු දකින්නේ වෙනින් සෝයා. මොකද චිත්තද රූප වලින් ඔහු අයින්ට වෙනවා. චිත්තද රූප ටික ටික ගිලිහි යනවා. ඒවා ඔහුට සත්‍ය වෙන්නේ නැහැ. අතහැරෙනවා. ඔහුට කර්මයේ තුල තියෙන ඒ කර්ම විපාක ඇතුලේ රිංගලා ඉන්න එක නැහැ. ඒවා ටික ටික අතහැරෙනවා. ඔහු කොහොමත් සුගති පරායනයි. ඔහු කොහොමත් ඔහුගේ ශරීරයේ පොළොවට පසුනත් ඔහුට නෑ අනිත්‍යයට ඔය කම්පණේ දුක නෑ. ඔහු ඉන්නේ බොහොම සැහැල්ලු මනසේ. සුකුම සත්‍ය සංඥාව විඥානේ ඝන වෙන්නේ. විඥානේ ඔහුගේ හුඟක් වෙනස් ස්වභාවයකටපත් වෙලා. දිය වෙලා. මේ සේරම දිය වෙන කතාවක්. ආශ්‍රව ෂය වෙනවා කියන්නේ ඒකයි. ශීනසව රහතන් වහන්සේ යන ගමන කියන්නේ ඒකයි. ඒ කෙනා අනාගාමි භූමියට ළඟ වෙන්නේ. මේ සත්‍ය දකින ප්‍රකට වෙන්න තමයි ඒ කෙනාගේ රාගයයි ද්වේෂයයි මෝහ ප්‍රහීන වෙන්නේ. ඇත්තටම කිව්වොත් සිත දක්වලා මේ බාහිර දෙයක් නැතිකොට කොහොමද දෙයකට ඇලෙන්නේ? ඇලෙනවා කියන්නේ රාගය. ඒක අඩු වෙනවා. බාහිර දෙයකට කොහොමද ගැටෙන්නේ? එයා දකිනවා දැන් ආදරය කරන කෙනෙක් වුණත් එයාව අල්ලනකොට එයා දකිනවා මේ අතර දැනෙන තදගතිය විතරයි කියලා. එයා දකිනවා මේ තදගතිය තුල එහෙම රූපයක් නැහැ කියලා. ඒ ගෑනු ළමෙක් කියන එකක් යට දැනෙන්නේ නැහැ. එයාට දැනෙන්නේ අර අල්ලපු තීතල තද ගතිය විතරයි. එතකොට එයා ගෑල් ළමෙක් ආශ්‍රය කරන්නේ නැහැ. නමුත් එයා හිතනවා මෙයා මාව ආශ්‍රය කරනවා කියලා. නමුත් මෙයා මාර්ගඵල ලාභියෙක් නම් මෙයා ආශ්‍රය කරන්නේ එයාගේම හිතේ එන තද ගතිය විතරයි. එයා බාහිර කෙනෙක් ආශ්‍රය කරන්නේ නැහැ. එයාගේම හිතට අර අතුලාන්තයට එන තද ගතිය ඔහු දකිනවා කෙනෙක් පුජ්‍යලයක් නැති විදියට. ඒක සබහාධාමී න්‍යායක්. අතර දැනෙන තද ගතිය කොහෙන්ද රූපයක්? මනෝමයෙන් අපි එකට ගැට ගහලා තිනවා අරයාගේ අතයි මං ඇල්ලුවේ කියලා. ඊට පස්සේ අපි ඒක විඳීමකට ලක් කරනවා. ඒක මායාව. දෘෂ්ටිය. නමුත් මේ සත්‍ය දකින්න කෙනාට ගෑනු ළමෙක් හම්බ වෙන්නේ නැහැ. පිරිමි ළමෙක් හම්බ වෙන්නේ නැහැ. තදගතිය විතරයි හම්බ වෙන්නේ. තදගතිය ගෑනු පිරිමි කතාවක් නැහැ. දැන් කියන්නේ ආදරය කරන්නේ සංසර්ගයේ දෙන්නත් අපහසුයි. අර සාමාන්‍ය ක්‍රියාවලියක් විදිහට සමාජයේ පවතින ඕනි නිසා සමාජ ක්‍රියාවලියක් වෙයි. නමුත් ඔහු තුල නැහැ දෘෂ්ටිය. ගෑනු පිරිමිවත් නැහැ. ඔහු තුල නැහැ ඔය කියන කිසිම මේ බාහිර එහෙම කතා ළමයි අරවා මේවා කතා නැහැ. ඔහු සාමාන්‍ය පෘථග්ජන පුදුන් බොළඳ දෘෂ්ටියට හිර වුණු අඬන වැළපෙන අර වැල ඒ ගොඩේ නැහැ. ඔහු ඉන්නේ සුද්ධ ස්වභාවයක. ඔහුගේ සිත ප්‍රභාස්වර පැත්තට හුරු වෙනවා. කෙලෙස් වලින් මිදි යනවා. අන්න අනාගාමී භූමිය. ටිකෙන් ටික මෙතන ලබන දියුණුව තුළ ඥානෙටයි මේක ආසු වෙන්නේ. ඥානෙටයි දැනෙන්නේ අනාගාමී වෙනවා. කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ. කිසි කෙනෙකුට දැනෙන්නේ නැහැ. සත්‍ය දකින්න හැම දෙයකම. ගහක කොලයක් කඩන්න උට ගහක් හම්බ වෙන්නේ නැහැ. ඔබ ධර්මයේ තුල අසහායති. රහතන් වහන්සේ ගස්වල කොල කඩන්නේ නැහැ කියලා. නමුත් ඔබ ධර්මයේ දැක්කේ කොතනින්ද? රහතන් වහන්සේට ගහකුත් නැහැ, කොලේකුත් නැහැ. කඩන්නේ කොහොමද? දැන් ඔබ හිතනවා දැන් රහතන් වහන්සේ නමක් දැක්කොත් ඔබ කියයි යා රහත් වෙලා නැහැ අන්න බලන්න ගහේ කොළ කැඩුවා කියලා. ඔබ පෘථග්ජන භූමියේ ගහක් තියෙනවා. දැන් රහතන් වහන්සේට ගහකුත් නැහැ කොළේකුත් නැහැ නමුත් ඒකත් කැඩෙනවා. කැඩෙනවා කියන්නේ මොකද්ද? ගහක් කොළයක් නෙවෙයි. ගහක් කොළයක් යට නැහැ. නමුත් ඔබට මේක තේරෙන්නේ නැහැ. ඒකයි බුදුන් වහන්සේ කියන්නේ ධම්ම විනය ගලපන්න කියලා. ධම්ම විනය කියන්නේ මොකද්ද? ධර්මය කියන්නේ පටිච්ච සමුප්පාදාර. ඒ කියන්නේ මේක දැකලා එක මිදෙන එක. දැන් විනය කියන්නේ මොකද්ද? රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය. ඒ කියන්නේ මොකද්ද? රාගයක්, ද්වේෂයක්, මෝහයක් රහතන් වහන්සේට නැහැ. දැන් නමුත් ඒ විදිහට වැඩ ටික කෙරෙනවා. අර පුංචි රහතන් වහන්සේ වතුර ඵලයෙන් උඩට පනිනවා. පැනලා යනවා. ඊට පස්සේ උපාසක මහත්තයා හිතනවා මෙයාගේ මොන මේ සීලයක්වත් නැහැ. මෙයාට මේ දාන දීලා වැඩක් නැහැ කියලා. නමුත් රහතන් වහන්සේගේ ඥානෙට නුවණට දැකිනවා අර කෙනාගේ සිත මෙහෙම දැන් මට දානෙත් නැති වෙන්න යන්නේ කියලා. ඊට පස්සේ වතුර වලේ බහැලා යනවා. ඊට පස්සේ කල්පනා කරනවා උපාසක මහත්තයා මෙයා මගේ හිත දැක්කලා මෙයාට ලොකු ඥානයක් තියෙනවා කියලා. අන්න බලන්න. පෘථග්ජන මිනිස්සයා දකින විදිහට නෙමෙයි මේ පෘථග්ජන භූමියෙන් එහාට ගිය කෙනාගේ ඥානය වෙනස්. පෘථග්ජන මිනිස්සයා හිතන්නේ වල උඩින් පැනලා ගියාම රාත්භාවේ නැහැ කියලා. නමුත් ඒ පෘථග්ජන මිනිස්සයා හිතන විදිය වැරදි. එයා හිතනවා ගහක කොළයක් කැඩුවොත් එයා රහත් නැහැ කියලා. ඒකත් වැරදි. ඇයි
රහතන් වහන්සේට ගසුත් නැහැ, වලකුත් නැහැ, පනින්න දෙයක්වත් නැහැ, කඩන්න දෙයක්වත් නැහැ. මේක හරි පුදුම කතාවකට එනවා ඔය කියන තැන. ඒකයි රාග විනය, දේශ විනය, මෝහ විනය කියලා පෙන්නන්නේ. මේක ලොකු කතාවක්. මේක අතිශයින් ගැඹුරුයි. කෙනෙකුට හිතා ගන්න බෑ. ඒක නිසා ගොඩාක් අය පව් කර ගන්නවා. ගොඩාක් අය නිරේට ගිහින් තියෙනවා. අපි ශාසනය දිහා බැලුවම අපිට පේනවා බුදුන් වහන්සේගේ සමය තුල රහතන් වහන්සේලට නිගා කළා. බුදුන් වහන්සේ බේර ගන්න යනවා. ගොඩක් වෙලාවට බුදුන් වහන්සේ කියනවා මොහු රහතෙක් කියලා. ඒකට හේතුව තමයි නැත්තම් අරගොල්ලෝ පව් කර ගන්නවා. සමහරවිට සංඝයා අතරම අර අපිට මතකයි මේ කොන්ද කුදු උණු කෙනෙක් ගැන. ඒකේ ඒ භික්ෂුන් වහන්සේගේ නම ඒ කුදුයි ඒ භික්ෂුන් වහන්සේ. නමුත් අර හාමුදුරුවෝ උසුළු ඉසුළු කරනවා. අන්න බලන්න අරයා යන හැටි. අන්න බලන්න අරයාගේ කියලා. නමුත් ඒ රහතන් වහන්සේ නමක්. නමුත් එයා කුදුයි. නමුත් එයාට කරන අපහාසය නිසා මේ කට්ටිය ඒ විදිහට උපදිනවා. අංග විකල වෙලා උපදිනවා. බුදුන් වහන්සේ ඒකෙන් බේරගන්න මේතන්ට ඇවිල්ලා මේ භික්ෂුන් වහන්සේලාට කියනවා ඒ රහතන් වහන්සේ නමක් කියලා. ඉතින් මේවා කතා වස්තු නෙමෙයි. මේවා ඉතින් හරි රසවත් විදිහට ලියලා තියෙනවා. කතා විදිහට රස විඳිතයි. නමුත් මේ කතා නෙමෙයි. මේ මාර්ගය තුල ඉන්න මේ ලොකු පණිවිඩයක් දෙන්නේ. සමාජයට ලොකු කතාවක් කියන්නේ. ඒක පෘථග්ජන භූමියට දකින්න බැරි බවමයි පෙන්වන්නේ. ඉතින් මේක හරි පරිස්සමින් දකින්න ඕනි. ධර්මයේ හරි ගැඹුරුයි. ඒ ගැඹුරු විදිහටම දකින්න. ඔබට පුළුවන් මේ සේරම කරන්න. ඔබට පුළුවන් මේ ඔබ සෝවාන් වෙනවා. ඔබ සෝවාන් මාර්ගයට එන්න. ඔය මුකුත් හිතන්න එපා. ඵල මුකුත් හිතන්න එපා. රහත් වෙන ඒවා හිතන්නත් එපා. ඔබ ඔබේ සිත විතරක් දකින්න. අපි කිව්වට කර. ඔබ ඔබේ සිත විතරක් දකින්න. එතනින් පටන් ගන්න පළවෙනි අධ්‍යයනයෙන් පටන් ගන්න. සිත දකින්න හැම මොහොතේ. මේ ප්‍රතිපදාවෙන් මාපු දන්නෝ වෙති කියලා බුදුන් වහන්සේ මෙච්චර ගැඹීර මේ ධර්මයේ වචනේ සඟවන්න එපා. තෙලින් මලින් මාපු දන්නෝ නොවේති. අපි මේක කියන්නේ තෙලින් මලින් පුදන්න එපා කියන එක නෙමෙයි. ඔබ වෙනද විදිහට මල් පූජා කරන්න. ඔබ වෙනද විදිහට බුදුන් වදින්න. ඔබ වෙනද විදිහට සේරම කරන්න. මේ අර රහතන් වහන්සේ වතුර වලින් උඩින් පයින්නවා වගේ තමයි. රහත් උනායි කියලා එකක්වත් නවතින්නේ නැහැ. එක පුදුම කතාවක්. මේක ඇවිල්ලා අවබෝධඥාන සංකිතේ නිබ්බිදායි. අවබෝධයෙන් නිවන් දකින්න. මේව ඔබ දන්නේ නැහැ. ඒක නිසා ඔබට මේවා තේරෙන්නේ නැහැ. ඔබ දන්නේ නැති වුණාට ඔබට විපාකයක් තියෙනවා. ඔබ රහතන් වහන්සේට කරන නිගා ඔබට ඵල දෙනවා. ඔබ දුගතියක වැටෙනවා. මේක විහිළුවක් නෙමෙයි. ඔබ නොදන්න කම කියලා ඔබට සමාවක් හම්බ වෙන්නේ නැහැ. ඔබට ඒකේ බුදුන් වහන්සේ පෙන්නනවා ඒක කොහොමද විපාක දෙනවා. ඔබ කොහොමද අංග විකල වෙලා උපදිනවා. ආරාරාම්දුරන්ට දීපු පණිවිඩේ ඊටාම ගැඹුරුයි. ඉතින් මේවා හොඳින් දකින්න ඕනි. ඔබ දන්නවා මේ සංස්කෘත භාෂාව ලෝකේ පැරණිම භාෂාව. මේ සංස්කෘත භාෂාව හදපු පාණි අංග විකල වෙලා උපදින්නේ මන්ද බුද්ධික වෙලා ඊගාවත් හිඟා කනවා පාරේ. ඇයි අර මාන්නේ මම තමයි භාෂාව හැදුවේ සංස්කෘත භාෂාවේ නිර්මාතෘ මමයි කියලා මහා මාන්නයක් ඔළුවේ ගාගෙන. බුදුන් වහන්සේ පිඬුසිඟා වඩිනකොට දකිනවා මේ අංග විකල මනෝභාවයේ පල්ලෙහාට වටනු මන්ද බුද්ධික දරුවෙක් මේ හිඟාවණිය අදිනවා. බුදුන් වහන්සේ දැකලා මොහොතකට නැවතිලා මද සිනහාවක් නැගෙනවා හිතට. අනේ අර හිටපු මහා පාණි නේද මේ කියලා. එතකොට තමයි ආනන්ද අහන්නේ ස්වාමීනි කුමක්ද කාරණාව කියලා. ඒ හාසුස්පාද සිනහා කියලා බුදුන් වහන්සේට උපදින සිනහා ගැන විශේෂ විග්‍රහයක් තියෙනවා. එතකොට තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. ආනන්දේ ඔබට පේනවද අර කවරෙක්ද කියලා? ඔව් ස්වාමීනි ඒ මන්ද බුද්ධික දරුවෙක්. ඊට පස්සේ කියනවා අර හොට්ටු සෙරාගෙන සිටින අර කුණු වැර ඇඳගෙන ඉන්න මේ දරුවා මේ මගදේ හිටපු මහා ශ්‍රේෂ්ඨ මේ ඔය සංස්කෘත භාෂාවේ නිර්මාතෘ පාණි මොහු කොහොමද මෙහෙම උපදින්නේ? ඒකයි ගැටලුව. ඒකේ දෙන පණිවිඩය අති විශිෂ්ටයි. ඒකේ දෙන පණිවිඩය තමයි මේ පාණි මහා මේ මාන්නකින් හිටියා. මම තමයි සංස්කෘත භාෂාවේ නිර්මාතෘ කියලා මහා අභිමානකින් හිටියේ. අන්නේ මානීය මොක්කොට වගේ මහා මාන්නෙට හම්බිච්ච තෑග්ග තමයි ඊගාවාත්මේ මන්ද බුද්ධික දරුවෙක් වෙන්නේ.
බලන්න මේ කර්මයේ විපාකේ. හැබැයි බුදුන් වහන්සේ එහෙම පැහැදිලි කරලා තියෙනවා. නමුත් අපිටත් මේ ධර්මයේ තුල යමක් ඔබට පෙන්වන්න පුළුවන්. ඔය විඥාන ධාතුව තුළ ඔබ හිතන කරන හැම දෙයක්ම සකස් වෙනවා. ඔබට විපාක දෙනවා. ඔය දෘෂ්ටි වල තියෙන ඔය කතා. දෘෂ්ටියමයි විඥානේ, දෘෂ්ටියමයි සිත. දෘෂ්ටියේ ඉන්න තාක් ඔබට විපාකේ තියෙනවාමයි. ඒකයි බුදුන් වහන්සේ කියන්නේ මේ මිත්‍යා දෘෂ්ටිය තරම් මේ ලෝකේ මහා භයානකමක් තවත් නැහැ කියලා. ඒ තරම් ඔබට විපාකේ තියෙනවාමයි. ඔබ හිතන්න එපා මේක මේ දෘෂ්ටියෙන් ගැලවෙන තාක් ඔබ බේරිලා නැහැ. අන්ධකාර ලෝකයේ මොහ ඝන අන්ධකාරයේ සියලු විපාක ඔබට දෙනවාමයි. ඔබ ගැලවෙන්න දෘෂ්ටියෙන් ගැලවෙන්න ඕන ඉස්සෙල්ලම සම්මා දිට්ඨියට එහෙම හිතුවා කියලා එන්න බෑ. මේක හිතලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හිතනවා කියන්නේ දෘෂ්ටිය. දෘෂ්ටියෙන් ගලවන්න බෑ. මේකට ප්‍රතිපදාවක් ඕනි. ඒකයි බුදුන් වහන්සේ මෙතන ප්‍රතිපදාව පෙන්වන්නේ. සමුදේ දෙයක් නම් බාහිර තියෙන්නේ හට ගන්නවා දුකක්. ඒකයි මෙතන සමුදේ දුක්ඛ මේ චතුරාර්ය සත්‍ය පෙන්වන්නේ ඕමයි. බාහිර දෙයක් නම් සමුදේ. ඒක හටගත්ත කියන්නේ සමුදේ. එහෙනම් දෙයක් නම් දුකයි. දුකක් හට ගන්නවා. ඒකයි දුක. ඊට පස්සේ ඒකේ ඇත්ත දැක්කොත් තමයි ප්‍රතිපදාව ඇත්ත දකින්න එකයි. අන්න මාර්ගේ. දකින්න කෙනා නිවන් දකින්න අන්න නිරෝධේ. දුක්ඛ සමුදය නිරෝධේ මාර්ගේ. චතුරාර්ය සත්‍ය උතනයි තියෙන්නේ. බාහිර දෙයක් තියෙනොත් සමුදය දෙයක් කියලා ගත්ත එක දුක. ඒකේ හිත දැක්කොත් විතරයි ප්‍රතිපදාව තිබ්බොත් විතරයි නිරෝධය තියෙන්නේ. දුක්ඛ සමුදය නිරෝධේ මාර්ගේ. චතුරාර්ය සත්‍ය ධම්මචක්කපවත්තන සූත්‍රය තුල පෙන්නන්නේ ඔහොමයි. ඔක දකින්න මහා ඥානයක් ඕනේ. මේක දකින්න මහා ඥානයක් තියෙනවා. ඔහු ඇත්තටම මේක දැක්කොත් නිවන් දකින්නවාමයි. දැන් ඔබට මේ කියපු දේවල් අපි හිතනවා ගොඩාක්ම වැදගත් කියලා. මේ දේවල් ඔබ දකින්න. ඔබට පුළුවන් රහත්භාවය ලබන්න. මේක මේ යුගයේ අවශ්‍යතාවයේ අපි විසින් අපේ යුතුයකම ඉෂ්ට කරනවා පමණයි. අපි මේ සත්‍ය නොකියවොත් කවුද කියන්නේ? බුදුන් වහන්සේ සත්‍ය අවබෝධ කළා බුදුන් වහන්සේ නොකිය හිටියනම් මොකද වෙන්නේ? ලෝක ප්‍රජාවට මේ දුකෙන් ගැලවෙන්න හැම්බෙන්නේ. ඒ බුද්ධ ශාසනයේ ගෞතම බුද්ධ ශාසනයේ එක යුතුයකමක් අපිත් කරන්නේ. අපිට මේක අවබෝධ වුණා. අපි මේක අවබෝධ කළා. අතරම අපි මේක අවබෝධ උනේ නැත්තම් අපි මේක ප්‍රත්‍යක්ෂ නැත්තම් අපි මේ වචන ටික කියන්න සුදුසු නෑ. කියන්නෙත් නෑ. එහෙනම් අපි නිහඬ වෙනවා. අපිට මේක අවශ්‍යතාවයක් නෑ. අනේ හාමුදුරුවනේ අපි එක දෙයක් කියනවා. අපි පැත්තකට වෙන්නම්. අපි ගිහියෝ විදිහටයි මේක අවබෝධ කළේ. ස්වාමීනි ඔබ වහන්සේලාට මේක අපි තෑගි කරනවා. මේ අදහස් ටික ඔබ වහන්සේලා මොන විදිහේ හරි මේ අදහස් ටික ගන්න. මේ සත්‍ය ගන්න. පණිවිඩය කියන්න. ඔබ වහන්සේලාත් ඒ මාර්ගයට එන්න. මේව සේරම පිරිසුදු වෙනවා. ඕවා එකක්වත් ස්ට්‍රයික් කරලා කෑ ගහලා ඔහොම කරන්න එහෙම දේවල් නෙමෙයි. මේ සත්‍ය දකින්නකොට මුළු ශාසනයම ඍජුභාවයට එනවා. මුළු ශාසනයම නැගී සිටිනවා. මුළු ශාසනයම බැබලෙනවා. මේ වෙනුවෙන් ශාසනය වෙනුවෙන් කෙනෙකුට කරන්න පුළුවන් ඉහළම යුතුයකම බුදුන් වහන්සේ කියනවා ඔබ මාර්ගඵලලාභියෙක් වෙන්න කියලා. එච්චරමයි. එච්චරමයි ශාසනය වෙනුවෙන් යමෙකුට කරන්න පුළුවන් මහා සේවය. තමන් මගඵලලාභියෙක් වුණොත් ශාසනයේ නැගී සිටිනවා. තමනුත් මගඵලලාභියෙක් වෙන්න. හරි පුංචි වචනයකින් කියනවා නම් මේ බුද්ධ ශාසනය තුල තියෙන එකම සුගති පරායනයයි ඒ තමයි මේ සිත දැකලා මිදෙන ගමන තුල හම් වෙන සම්මා දිට්ඨිය. සියලු දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටි බිඳ වැටෙනවා. අන්න එතන විතරයි සසර කොතනින් හෝ යාට නිවනින් සැනසීමක් තියෙනවා. නැතුව දිව්‍ය ලෝකේ පතලා ඔක කියන්නේ එළිම දෘෂ්ටියට මිත්‍යා දෘෂ්ටියට තමයි යන්නේ. ඔබ විසින්ම හදාගත්ත සංඛාර දිව්‍ය ලෝකයක් ඔබ ඇතුලේ තියෙනවා. අපි නෑ කියන්නේ ඔක දෘෂ්ටියක් නම් ඒත් තියෙනවා. අයි එළියේ දරුවා නෑ කියන්න බෑ දෘෂ්ටිය නිසා ඒක තියෙනවා. මේක හරි ගැඹුරුයි මේ කතාව. හැබැයි ඔබට සුගති පරායන තියෙන එකම එක තැනයි බුද්ධ ශාසනය තුළ. ඒක තමයි මේ ධර්මයට එන එක. සෝ ධම්මං පස්සති සෝමං පස්සති. බුදුන් වහන්සේ වෙන මාර්ගයක් පනවන්නේ නැහැ. පෙන්වන්නෙත් නැහැ.
අර බ්‍රාහ්මණයින්ට අර මේකේ අර අන්ත ලොකු කතාවක් තියෙනවා. අන්න එතන විතරයි ඔය දිව්‍ය කතාව ටික තියෙන්නේ. අපි ඒක වෙනම දවසක් කතා කරලා නම් මේ ඔක්කොම එකට පැටලලා වෙනව නැත්තම්. මේ මාර්ගය විතරක් හොඳින් දකින්න. ඔබ සම්මා දිට්ඨියට එන්න. මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්න. සිත දකින්න. සිතේ දකිමින් මිදෙන මාර්ගය සොයා ගන්න. ඒ තමයි බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරපු ඒ බුද්ධ ශාසනය. එච්චරමයි. බුද්ධ ශාසනය කියන්නේ භවයක් හම්බ වෙන්නේ නැහැ, භවයේ පැතෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි සිත දකිනකොට සිත මේ මොහොතේ දැක්කොත් දෙයක් හටගත්තොත් තමයි භවයක් තියෙන්නේ. භවය කියලා 아무තෙන් පතන එකක් නැහැ. ඔතනම භවය තියෙනවා. එහෙම වුණොත් එතන උපතක් තියෙනවා, මරණයක් තියෙනවා. ඒ දෙයක් හට ගන්නවා. ඒ දේ ඉපදීම මරණය හිතේ තියෙනවා. හැබැයි මේක දැක්කොත් ඒකේ නම් මේ ෂණේම සිත දැකලා භවයෙන් මිදෙනවා. භව නිරෝධයට එනවා. භව නිරෝධෝ නිබ්බාන උතන්ටයි එන්නේ. ඒ ෂණේ සිතේ එනවා ඒක. ඒ ෂණේ සිතේ උපත මරණ දකින කෙනාට කවදාවත් සදා අමරණීයයි. එයාට දුකෙන් මිදෙනවා. කවදාවත් එයාට මරණ දුකක් එන්නේ නැහැ. මරණ දුක බොරුවක් වෙනවා. මරණ දුක දෘෂ්ටියක්. මරණය කියලා දෘෂ්ටියක් තියෙනවා. උපතක් කියලා දෘෂ්ටියක් තියෙනවා. ඒ තුලයි මිනිස්සු දුක් විඳින්නේ. ඒකයි මේ දුකෙන් මිදෙන මගක් කියන්නේ. අන්න මේක දුකෙන් මිදෙන මගක් උනේ කොහොමද කියලා දැන් ඔබට තේරෙනවා. මේ මොහොතේ සිත දකින තාක්කල් කවුරුත් දුකෙන් මිදෙන්නේ නැහැ. කවුරුත් දුකෙන් මිදෙන්නේ නැහැ. හැමෝම දුකේමයි ඉන්නේ. එහෙනම් දුකෙන් මිදෙන මග නිවැරදිව දකින අතිශයින් මේ කාරණේ අතිශයම වැදගත්. ඔබට නිවන් සුවත් වේ. තෙරුවන් සරණයි.